හරි එහෙනම් මම දැන් ආයි කියන්නම් කීයට එක ආයි හිතන්නේ මට මම මුකුත් කියන්න එපා මට බනින්න එපා මගේ වැරද්දක් නෙවෙයි මේකට වග කියන්න ඕනි රාජ්‍යය මම නෙවෙයි හරි ළමයි අපි කීයට එහෙනම් ඔන්න DBMS කොටස් දෙකක් තියෙනවා ER සහ MySQL කියලා. ඉතින් දැන් database management කියන පාඩම අපිට ඕනි වෙන්නේ මොකටද? software එකක් හදන දත්ත ටික ළමයි පරිගණකයක ගබඩා කරලා තියාගන්නත් අපිට software එකකින් වැඩ කරන්න ඕනි කරන දත්ත ටික පරිගණකයකින් ලබා ගන්නත් අපිට database එකක් හදන්න වෙනවා. ඉතින් දත්ත ගබඩාවක් හැදෙන්නේ කොහොමද? මේ විදිහට වගුව. දත්ත වගු වලින්. දත්ත වගු විශාල ප්‍රමාණයක් ළමයි එකතු වෙලා තමයි දත්ත ගබඩාවක් හැදෙන්නේ. ඉතින් දත්ත ගබඩාවක් හැදෙන මේ දත්ත වගුවක් දිහා අපි බැලුවාම ළමයි මේ දත්ත වගුවක් ළමයි කොහොමද හැදෙන්නේ? වගුවක් නිර්මාණය වෙන්නේ ළමයි rows and columns වලින්. තීරු සහ පේලි එකතු වෙලා තමයි ළමයි දත්ත වගුවක් නිර්මාණය වෙන්නේ. හරිද? නැත්නම් වගුවක් හැදෙන්නේ ළමයි පේලි සහ තීරු වලින්. ඊට පස්සේ අපිට පුළුවන් ළමයි මේ වගුව දත්තයන් වල ස්වභාවය අනුව කොටස් කරගන්න. නේද? අපිට පුළුවන් ළමෙක්ගේ නම, ලිපිනය, වයස මෙන්න මේ විදිහට මේ වගුව විවිධ කොටස් වලට කඩන්න. එහෙම කරලා ඉවර වෙලා අපිට පුළුවන්කම තියෙනවා ඔන්න දත්ත ටික ගබඩා කරන්න වගුවක් හදන්න. හැබැයි සාමාන්‍යයෙන් ළමයි ඔය විදිහට වගු නිර්මාණය කරනවා කියන එක ළමයි software එකක ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි නිකන් කරන්න බැරි වැඩක්. පැහැදිලිද? ඒ කියන්නේ ළමයි අපිට එහෙම හිතන විදිහට වගු හද අපිට software එකක් හදන්න බෑ. software එක තියා database එක හදන්න බෑ. ඒ නිසා මේකට solution එකක් දීලා තියෙනවා ළමයි ER diagram කියලා જાතිය. එහෙනම් ER diagram කියන මේ solution එක අපිට දීලා තියෙන්නේ මොකටද? දත්ත ගබඩාවක් නිර්මාණය කරනකොට ඒ දත්ත ගබඩාව නිර්මාණය කිරීමේ පහසුවට. එතකොට දැන් අපි දත්ත ගබඩාවක් නිර්මාණය කරන්නේ දැන් මේ දත්ත ටික ගබඩා කරගන්න නැත්තටම. එතකොට ER එකක් එහෙනම් මොකටද ඕනේ? ER එක ඕනේ තමයි මේ ආකෘතිය හදාගන්න. මොකද දැන් අපි ළමයි කම්පියුටර් එක විශාල පරිමාණයේ software එකක් හදනකොට අපි කම්පියුටරෙන් මේ වගු හදන්නේ නැහැ. මෙහෙම වගු හදනවා මේ ස්ටුඩන්ට් මේ කෝස් මේ ටීචර්ස්ලා කියලා එහෙම හදන්නේ නැහැ. අපි කරන්නේ ළමයි ER එකක් හදාගන්න එක. දැන් එහෙනම් අපි චුට්ටක් යන් ER කියන්නේ මොනවද කියන අවබෝධය ලබා ගන්න. Entity Relationship Diagram. ගොඩනැගීමට බලාපොරොත්තු වෙන තොරතුරු පද්ධතියේ දත්ත අවශ්‍යතාවය විස්තර කරයි. දත්ත පාදකයේ සැලසුම් කිරීමට අවශ්‍ය සංකල්පීය සැලසුමට ඍජුව පරිවර්තනය කරන්න පුළුවන්. භූතාර්ථ සම්බන්ධතා ආකෘතියක් දත්ත පහත දැක්වෙන දේ උපයෝගී කරගෙන විස්තර කරනු ලබයි කියලා මෙන්න මේ විදිහට තියෙනවා. හරි. මම ටියුට් එක ඔයාලට දීපු ටියුට් එකක් චුට්ටක් ඕපන් කරගන්නවා. ඉතින් අපි ටියුට් එකත් එක්කම යමු. හරි. දැන් මේ ටියුට් එක තමයි ඔයගොල්ලන්ට මම අතේ පාඩමට දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ටියුට් එකේ ඔන්න ඔතන ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්න. දැන් මෙහෙමයි ඕක පටන් ගන්න. ER එකේ ඔයගොල්ලන්ට මම මුලදීම කියලා දෙනවා ළමයි ER එක පාවිච්චි වෙන. ER එක භාවිතා වෙන ළමයි. මෙන්න මේ විදිහේ. symbols ටිකක් තියෙනවා. symbols ටිකක්. අපි ටක් ගාලා මොනවද කියලා බලමු. දැන් මෙහෙමයි වැඩේ. ER එකක් අපි නිර්මාණය කරනකොට ළමයි ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනි දත්ත බිහි වෙන ඔබ්ජෙක්ට්. එක්ක පුද්ගලයෙක්. හරිද? එක්ක ළමයි මේක කොහොම කියන්න පුළුවන්? ප්‍රාණවාචී අප්‍රාණවාචී. පණ තියෙන දෙයකින් දත්ත බිහි වෙනව වෙන්නත් පුළුවන්. පණ නැති දේවල් වලින් දත්ත බිහි වෙනවත් පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නේද? අපි අපේ පාසල් ගැන හිතලා බලමු. අපේ පාසල් පද්ධතිය ගැන. දැන් අපේ පාසල් පද්ධතියට software එකක් ඕනේ නම් අපෙන් අහනවා කවුරු හරි පාසල් පද්ධතියේ දත්ත නිර්මාණය කරන්නේ කවුද? කවුරු හින්දාද දත්ත හැදෙන්නේ? අන්න එතකොට අපි කියනවා ස්ටුඩන්ට්ස්ලා. පාසලේ දත්ත හැදෙනවා ස්ටුඩන්ට්ස්ලා හින්දා. ඒත් ස්ටුඩන්ට්ස්ලා විතරද? නෑ ටීචර්ස්ලා. ප්‍රින්සිපල්, බිල්ඩින්, සබ්ජෙක්ට්. හරිද? එතකොට මෙන්න මේ විදිහට දත්ත බිහි කරන අය ඉන්නවනේ ළමයි software එකේ. අපි මෙන්න මේ විදිහට මේ දත්ත බිහි කරන අයව හඳුන්වනවා භූතාර්ථ කියලා. හරි මේ තියරිත් නැති අයටත් එක්ක මම කියලා දෙන්නේ. භූතාර්ථයක්. ඉතින් අපි ඔකට කියනවා attribute එකක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා attribute. ඉතින් මෙන්න මේ භූතාර්ථ මෙන්න මේ attribute කියන ඒවා
අපිට පෙන්වන්න පුළුවන් සිම්බල් එක තමයි මෙන්න මේ විදිහේ ළමයි ඍජු කෝණාශ්‍රය. දැන් ER එකක් අදින්නේ ඔහොමනේ. හරි. එහෙනම් අපි උදාහරණයක් විදිහට ඔන්න දැන් අනිත් අය නෝට් එක දාගන්න නෝට් නැති කට්ටිය නෝට් අවශ්‍ය කට්ටිය. හරිද? එතකොට අපිට දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඔන්න ස්ටුඩන්ට්. හරි. දැන් අපි ස්ටුඩන්ට් කෙනෙක්ට අදාළ භූතාර්ථය මෙහෙම ඇඳලා. දැන් හැමෝම දන්නවා භූතාර්ථය. මෙතනින් අපි ගමුකෝ ටීචර් වත්. හරි. දැන් ටීචර් කියන්නේ භූතාර්ථයක්. දැන් පැහැදිලි. අපිට ඔය විදිහට ගන්න පුළුවන් subject, principal, right, courses, go a building, අයි library එක, lab එක, ඔය වගේ අපිට building වර්ගයක් තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට භූතාර්ථ තියෙනවනේ. ඊගාවට භූතාර්ථත් එක්ක ළමයි සම්බන්ධ වෙනවා මෙන්න මෙහෙම જાතිය. දැන් අපි මේ කතා කරේ entities. ඒවා මේ මම ඔයාලට කිව්වේ භෞතික වස්තුන් නැත්නම් විද්‍යුත් වස්තුන්. එක්ක පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්, කාර්, බුක්, සබ්ජෙක්ට්, කෝස් නේ. භෞතික වස්තු වෙන්නත් පුළුවන්, විද්‍යුත් වස්තුන් වෙන්නත් පුළුවන්. ඒක කුමක් හෝ. හැබැයි ආ දත්තයක් බිහි කරනවා නම් ළමයි අපි ආව භූතාර්ථයක් විදිහට තමයි හඳුන්වන්නේ. හරි. ගොඩක් වෙලාවට ඔයාලට විභාගෙදී හිතලා ER එකක් හදින්න ඉන්නේ නෑ ළමයි. ER එකක් අදින්න ඕනි ක්‍රමය ඒගොල්ලෝ අපිට දෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේක entity එක. මම මෙතන වැරද්දලා ලිව්වා. attribute කියන එක නෙවෙයි sorry. මේක entity. හරි. entity එක කියනවා මේකට භූතාර්ථය කියනවා. දැන් අපිට තියෙනවා ඊගාවට මේ භූතාර්ථයක් කියන එක ළමයි විස්තර කරන්න පුළුවන් එයාට ආවේනික ගුණාංග වලින්. මේ සෑම භූතාර්ථයකටම ආවේනික ගුණයක් තියෙනවා. දැන් ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් ස්ටුඩන්ට් කෙනෙක්ට ආවේනික ගුණ තියෙන්නේ. ඒ විදිහට අපි ඒවට කියනවා ළමයි මේ ලක්ෂණයන් වල උපලක්ෂණ. උපලක්ෂණ. එතකොට උපලක්ෂණ වලට තමයි අපි ඇට්‍රිබියුට් කියලා කියන්නේ. right? එතකොට දැන් අපි මේ විදිහට උපලක්ෂණ ටික හඳුනා ගන්නයි යන්නේ. එතකොට මේ උපලක්ෂණ වලට කියනවා තවත් නමක්. උපලැකි. ගුණාංග. මේ වගේ නම් ගොඩක්. ඒ නිසා තමයි ඔයාලට මොන නම හම්බ වුණත් මේ කියන්නේ මොකටද කියලා ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න. හරිද? මේක මොන නමින්ද හඳුන්වන්නේ? සමහර වෙලාවට ගුණාංග කියන්න පුළුවන්, උපලැකි කියන්න පුළුවන්, උපලක්ෂණ කියන්න පුළුවන්. MCQ වලට එහෙම ඇවිල්ලා තිබ්බොත් එහෙම. ඒ නිසා මේ හැම නමක්ම වැදගත්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එක නමයි attributes. අද මේ මුළු පාඩමම උගන්වනවා. එහෙම තමයි try එක දෙන්නේ. ER වල කටපාඩම් කරන්න දේවල් තියෙද? මොකක් කටපාඩම් කරන්න ඒවනේ. හරි. දැන් අපි ඔය උපලක්ෂණ හඳුනා ගන්නයි යන්නේ. දැන් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ළමයි අපි උපලක්ෂණ ටික. දැන් මෙහෙම හිතන්නකෝ. මේක තේරුම් ගත්තාම මේක හරි ලේසි. දැන් ඔයා තමයි ළමයි මේ පාසලේ විදුහල්පතිතුමා. මම තමයි software එක හදන එක්කෙනා. මම ඇවිල්ලා අහනවා ඔයාලගෙන් සර් දැන් අපි මේ පාසල සඳහා software එකක් හදනවනේ. ඉතින් මේ software එක හදද්දි ළමයි අපිට සිද්ධ වෙනවා පාසලේ දරුවන්ගේ විස්තර ටික ගබඩා කරන්න. ඉතින් සර් මට සර්ම කියන්න සර්ට මොන විස්තර ටිකද ගබඩා කරගන්න ඕනි මේ පාසලේ. එතකොට ප්‍රින්සිපල් අපිට කියයි මට මේ ළමයිගේ නම නේද? මට මේ ළමයිගේ නම ගබඩා කරගන්න ඕනි. මට මේ ළමයිගේ ඇඩ්‍රස් එක ගබඩා කරගන්න ඕනි. නේද? බාරකාරත්වය, උපන්දිනය. මේ වගේ එයා අපිට විස්තර ටිකක් දෙයි. ඉතින් දැන් ඔය වගේ දේවල් එයා කිව්වට ළමයි දැන් මෙතනදී එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි software engineer කෙනෙක්ට. මොන වගේ විස්තරද අපි ගබඩා කරගන්නේ කියලා. ඉතින් අපිට ඕන නම් මෙයාට සරලව කියන්න පුළුවන් නම. නේ. ඉතින් අපි මෙන්න මේ උපලක්ෂණයක් ළමයි මෙහෙම රවුමකින් පෙන්නන්නේ. එතකොට අපිට පුළුවන් නම. තව මොනවද ඕනි? ලිපිනය. ඊට පස්සේ දුරකථන අංකය දුක. ඊට පස්සේ අපිට මෙයාගේ බර්ත්ඩේ එක. ඒක ඉංග්‍රීසියෙන් ලියුණා. හරි අපිට ඕනනම් තව දැන් මේව නම් මේ දැන් ඊමේල් එහෙම ඕවා ඉතින් අපෙන් අහන්නේ නැහැ ඉස්කෝලේ. නමුත් දැන් වර්තමානයේ මේ යන දේත් එක්ක ඊමේල් එහෙම ගනි ඉස්සරහට. ඉතින් නම ලිපිනය දුරකථන අංකය බර්ත්ඩේ එක ඊමේල් එක දැන් පොඩි ළමයිට ළමයි ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් නැහැනේ. ඒ නිසා මෙතනදී පොඩි ගැටලුවක් එනවා. මොකක්ද ගැටලුව ළමයි? සියලුම ළමයි දැන් මේ විදිහට දත්ත ගබඩාවට දැම්මහම අපි කොහොමද ළමයික්ව වෙන් කරගන්නේ? අනන්‍යව තනියම අඳුරගන්නේ කොහොමද? මොකද්ද මෙයාලගේ අනන්‍යතාවය? අපිට මෙතන ළමෙක්ගේ නමෙන් ළමෙක් වෙන් කරගන්න බෑ. එක වගේ නම් තියෙන ළමයි ඉන්නවා. ලිපිනයෙන් බෑ, දුරකථන අංකයෙන් නම් ඕනනම් ඔන්න පුළුවන්. ඒත් ඉතින් එකම ගෙදරින් ළමයි දෙන්නෙක් ආවොත්
සමහරවිට දෙන්නටම තියෙන එකම දුරකථන අංකය නේද? නිවුණු දෙන්නෙක් හිටියෝ. දුරකථන අංකිනුත් අපිට බෑ. බර්ත්ඩේ වලින් කොහොමවත් බෑ. ඊමේල් එකත් දුරකථන අංකය වගේම තමයි. අන්න ගැටලු ගොඩක් මතුවෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒක ප්‍රින්සිපල් දන්නේ නැහැ. හරිද? ඔව්. අන්න අපි ඇතුළත් වීමේ අංකයක්. ඇතුළත් වීමේ අංකයක් මෙයාට ලබා දෙන්නේ. ඒ නිසා අපි ඒකට තමයි SID ස්ටුඩන්ට් ID කියලා අපි මෙහෙම භාවිත කරනවා. එතනදී දැන් මොන්න ER එකේ එන්ටිටි එක ඇදලා භූතාර්ථ කියන්නේ භූතාර්ථය ඇදලා උපලක්ෂණ ටික ඇඳලා දැන් තවත් උපලක්ෂණ තියෙන්න පුළුවන් ළමයි. ගොඩාක් දාන්න එපා විභාගෙදී. මෙතනදී ඔයගොල්ලෝ තව උපලක්ෂණ දායි. හරිද? නේද? ශිෂ්‍යයාගේ පාට, ශිෂ්‍යයාගේ උස එහෙම ඕනේ නැහැ. ඒ නිසා අපි මේ සොෆ්ට්වෙයාර් එකකට දාන්න ඕනි. දත්ත කපඩාවක තැම්පත් කරන උපලක්ෂණ ටික විතරක් ඇති. දැන් ළමයි මෙන්න මෙතන තියෙනව නේද? අර අපි ශික්ෂයෙක්ව අනන්‍යව අඳුර ගන්න අංකි. දැන් මං කිව්වේ SID. ඒ SID එකට අපි දැන් දෙන අංකේ කිසිම ශිෂ්‍යයෙක්ට ආයි ලැබෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ හින්දා ළමයි මෙතන උපලක්ෂණ අතරින් අන්නේ විශේෂ උපලක්ෂණ අපි වෙනම පෙන්වන්න ඕනේ. දැන් මෙතන තියෙන උපලක්ෂණ වලින් ළමයි සෑම ශිෂ්‍යයෙක්ගෙම වෙන කිසිම ශිෂ්‍යයෙක්ට නැති දත්තේ මොකක්ද? මේ තියෙන උපලක්ෂණ වලින් ශිෂ්‍යෝ 100ක් ඉන්නවා නම් ඒ 100ටම හරිද? ඒ 100ම තනියම වෙන් කරගන්න පුළුවන් මෙතන මොන උපලක්ෂණයෙන්ද? SID එකෙන්. අන්න ඒ හින්දා අපි මේ SID එක යටින් ඉරක් ගහ ගන්නවා. එතකොට මේක ඕනිම මෝඩෙක් දැක්කහම ළමයි එයා දන්නවා මේ entity එකේ SID කියන එක තමයි primary key එක කියලා. අන්න හරි. දැන් primary key එහෙම දන්නවා. මම මේ උගන්වන්නේ revision. ඒ නිසා අපේ theory කට්ටිය මේක හොඳට දන්නවා. හරි. එහෙනම් ඔන්න දැන් අපි ඔය විදිහට ළමයි සෑම entity එකකම අන්න අනන්‍ය අතුරක් හොයාගන්න ඕනේ. දැන් ඔන්න ස්ටුඩන්ට් හරි. දැන් ළමයි ඊගාවට ඔය විදිහට භූතාර්ථ තියෙනවනේ. දැන් කෙනෙක්ට භූතාර්ථ කියලා මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ උපලක්ෂණ. right ගුණාංග කියලා කෙනෙක්ට ඕම සිම්බල් එක දාගන්න පුළුවන් රවුමක්. හරිද? විනාඩියක් දෙන්න. ඔව්. කොල්ල දෙන්න කියන්නේ. ඒයි. හරි. දැන් ළමයි ඔන්න ඔය විදිහට තව තියෙනවා භූතාර්ථ જાතියක්. ඒවට අපි කියනවා දුර්වල භූතාර්ථ. දුර්වල භූතාර්ථ. මොනවාද මේ දුර්වල භූතාර්ථ කියන්නේ? එයාගේ සංකේතය ළමයි මෙන්න මෙහෙම. කොටුවක් වටේට තව කොටුවක් තියෙනවා. හරියටද ගන්න බැරුණා? හරිද? මට කෙලින් ඉදි ගහ ගන්න බෑනේ මේකේ. right. දැන් හරි. ඔන්න දුර්වල භූතාර්ථ. මට කෙනෙක් ටක් ගාලා කෙටියෙන් කියන්න. ඔයගොල්ලන් ටක් ගාලා. මොකද්ද දුර්වල භූතාර්ථයක් කියන්නේ? දුර්වල භූතාර්ථයක් කියන්නේ මොකක්ද? කෙටියෙන් වචනකින් කියන්න පුළුවන්. එක වචනෙන් කියන්න පුළුවන්. වචන දෙකකින් කියන්න. හරි. ඒ දුනිතගේ උත්තරේ හරි. එක ළමයා දින්නේ. මම මේ හොස්ට් විතරයි නේද දාලා තියෙන්නේ. උත්තර පේන්නේ නැහනේ. හරි. උත්තර පේන්නේ නැහැ අනිත් අය. එක ළමෙක් උත්තරේ දුන්නා. දුනිතගේ උත්තරේ හරි. තව කෙනෙක් කියන්න ටක් ගාලා. මයික් ඔන් කරලා කියන්න. දැන් මේ පේනවනේ තීරය යවුවාන් දන්නේ නැහැ. හරි ඩිනාලිගෙත් හරි. දෙන්නෙක් හරි. ගෑල් ළමයා දෙන්නෙක් උත්තර දුන්නා. එක කොල්ලෙක් කියපල්ලා එක කොල්ලෙක්. මං ඊයාර එකපාරට උගන්නගෙන ගියා නම් මාර වැඩේ වෙන්නේ. දත්ත කපඩාවක කියන්නේ ඇහෙන්නේ දත්ත කපඩාවක එක දෙයකින් අපි අර SID ප්‍රයිමරි නේ ඒ වගේ හොයන්න බැරි දත් භූතාර්ථ. හරි. හරි. ඒක පැහැදිලි කිරීම හරි. උත්තරේ තීරය වචනේ උනේ මට දැන්. මම තීරය උත්තරේ. රංගෝ කියනවා එකකට වඩා වැලියුස් තියෙනවා. හරි ඒකත් හරි. ඒත් ඕනි උත්තරය ආවේ නෑ. ඒව බෑ. ඔය ඕවා නිකන් සාමාන්‍ය වාචික උත්තර. කටවචනද කියන ඒවා. පේපර් එක ඕවා ලියන්න බෑනේ. ප්‍රයිමරි කී මේ දුර්වල භූතාර්ථයක් හඳුනාගන්නේ කෙසේද? ඒතර ඔයාලට කියන්න පුළුවන්ද ඕවා? එකකට වඩා වැලියුස් තියෙනවා. එහෙම බෑ. දෙන්නයි තාම උත්තරේ කිව්වේ. කො අලුත් අය අපේ දන්නේ නැද්ද? අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටිය. කියන්න බලන්න. දුර්වල භූතාර්ථයක් කියන්නේ මොකක්ද? එක වචනකින් කියන්න පුළුවන්. තමයි දුර්වල භූතාර්ථයක් කියන්නේ ප්‍රයිමරි කී එකක් නැති ඒවා. අර කලින් කිව්ව ඒවා හරි. නමුත් අරක තමයි උත්තරේ. මොකද්ද උත්තරේ? දත්තයක් අනන්‍යව අඳුර ගන්න බෑ. එහෙම SID එකක් නෑ ළමයි. ඇතුළත් වීමේ අංකයක් කියලා එකක් නැහැ.
කිසිම හේකින් දත්තයක් අනන්‍ය වදුරන්න බැරි නම් එයා දුර්වලයි ළමයි. ෆොරින් කී කතාව බෑ. ප්‍රවීන් ෆොරින් කී කතාව බෑ. ෆොරින් කී කියන්නේ අපේ කී එකක් නෙවෙයි. ෆොරින් කී එකක් කියන්නේ මේ කෙනෙක්ගේ කී එකක්. හරිද? ෆොරින් කී ගාව ගන්න එපා. දැන් තාම අපි කීස් ටික මෙතෙන්ට ආවේ නැහැ. කීස් ගාව ගන්න එපා තාම. අපි කීස් ටික දාව ගමු ඉස්සරහට. MySQL වලදී අපි කීස් ටික දාගමු. එහෙනම් මතක තියාගන්න සාමාන්‍ය භූතාර්ථයක් ගත්තොත් දැන් මෙතන ටීචර් ගත්තොත් එහෙම මේ ටීචර්ස්ලා අපි හොයාගන්නේ කොහොමද? ටීචර් ID, TID. නිසා TID එකකින් අපිට ඉරක් ගහන්න පුළුවන්. එහෙම ඉරක් ගහනවා කියන්නේ දැන් ෆොරින් කී ගැන අපි කතා කරමු දන්න නිසා. මේ sorry primary key ගැන කතා කරමු අපි දන්න නිසා. primary key එකක් කියලා කියන්නේ මොකද්ද? මම හැමදාම කියනවා primary key එකක් can't be repeat. Can't be repeat නේද? Primary key has primary key can't be repeat. Can't be repeat කියන්නේ එක වගේ දත්ත තියෙන්න බෑ. ඒක repeat වෙන්න බෑ. ඒ වගේම not null. not null කියන්නේ හිස් දත්ත තියෙන්න බෑ. ළමයි ඇතුළත් වීමේ අංකයක් නැතුව ළමෙක්ට ඉස්කෝලේකට ඇතුළත් වෙන්න බෑ. identity card number එකක් නැතුව ටෙලිෆෝන් නම්බර් එකක් තියෙන්න බෑ. account number එකක් නැතුව bank account එකක් තියෙන්න බෑ. ඒ නිසා ඔන්න අඳුර ගන්න භූතාර්ථයකට අනිවාර්යෙන් primary key එකක් තිබිය යුතුයි. ඒ වගේම දුර්වල භූතාර්ථ කියන්නේ ළමයි primary key එකක් නැති ඒවට. right. ඊට පස්සේ මෙන්න මෙහෙම උපලක්ෂණයක් එනවා ළමයි. මෙතන ඔයාලා ලියාගන්න without primary key කියලා. without primary key. උපලක්ෂණයක් එනවා මෙන්න මෙහෙම round දෙකක් දාන්න. round දෙකක් දාන්න පුළුවන්. round දෙකක් දාන්න පුළුවන් උපලක්ෂණයක් එනවා. අපි මේවට කියනවා ළමයි මොනවද? multi valued attribute. multi value attribute. multi valued attribute. අපි මේ විදිහට එයාට කියනවා අංග කිහිපයකින් යුත් ගුණාංගයක්. අංගයන් කිහිපයකින් යුත් ගුණාංගයක්. මොකද්ද මේ අංගයන් කිහිපයකින් යුත් ගුණාංගය? අංගයන් කිහිපයක්. ඒකෙන්ම තේරෙනවා ළමයි අපිට මේ වගේ entity එකක උපලක්ෂණ ගන්නකොට සමහර දත්ත තියෙනවා එකකට වඩා වැඩිපුර තියෙන. මේ ළමයා කිව්වොත් ඔයාලත් කියන්නේ මට තියෙනවා ටෙලිෆෝන් නම්බර්ස් දෙකක්. එහෙනම් මෙන්න දුරකථන අංක දෙකක් තිබුණොත් මොකද කරන්නේ? අපි දන්නවා අපේ දත්ත ගබඩාවක් නිර්මාණය කරනකොට මේ දත්ත ගබඩාවේ කමා දාලා ටෙලිෆෝන් නම්බර්ස් දෙක දාන්න බෑ. එතකොට අපි කොහොමද තනි ටෙලිෆෝන් නම්බරයක් හොයාගන්නේ? ඒ නිසා අපි මේ වගේ දේවල් ගබඩා කරන්නේ දත්ත ගබඩාවක වෙනස් විදිහකට, වෙනම ආකාරයකට. නමුත් අපි කොහොමද ER එක දෙක අඳුරගන්නේ? ER එක දිහා බලන system administrator, database developer කොහොමද ඒක දැනගන්නේ? අපි කියනවා ටෙලිෆෝන් නම්බර්ස් දෙකකට වඩා නැත්නම් එකකට වඩා ටෙලිෆෝන් නම්බර්ස් එකකට වඩා මෙතන තියෙනවා. ඒක ඔයා මේක දිහා දැක්කහම තේරුම් ගන්න. අපිට ඊමේල් නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී අපිට ළමයි ගොඩක් වෙලාවට දුරකථන අංක කිහිපයක් තියෙනවා නම් දැන් අපිට ඩ්‍රයිවර්ස්ලා ගත්තොත් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. එයාට තියෙන්න පුළුවන් ළමයි කාර් දෙකක්. ඒතර අපිට වාහන දෙකක් ඇඩ් කරන්න පුළුවන් වෙන්න ඉපේ. ඉතින් අනිත් වගේ වෙලාවකට දත්ත කීපයක් අපි ওই විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඇඩ්‍රස් සාමාන්‍යයෙන් ඉතින් දෙක තුනක් තියෙන්න බෑනේ. අපිට ස්ථීර ලිපින එකයි තියෙන්නේ. ඇඩ්‍රස් දෙකක් තියෙන්න බෑ. එහෙම තිබ්බත් දාන්න බෑ. ස්ථීර ලිපින එකයි තියෙන්නේ. දෙක තුන ගන්නෙ නෑ එහෙම. තිබ්බත් ගන්න නෑ. ඔය ඇප්ලිකේෂන් වල නම් ගන්නවා ස්ථීර ලිපිනයයි తాවකාලික ලිපිනයයි කියලා. නමුත් සිස්ටම් වල දැන් එහෙම ලොකුවට ගන්න නෑ. මොකද ෆෝන් නම්බර්ස් වලින් තමයි වෙරිෆිකේෂන් ටික ඔක්කොම ගන්නෙ සොෆ්ට්වෙයාර්ස් වලදී. හරි. ඊගාවට අපි දැන් මේ වගේ ගම්මු ස්ටුඩන්ට් කෙනෙක් අපි මේ ස්ටුඩන්ට් ලොකු කෙනෙක් මෙයාගේ ගන්නවා නම් අපි හිතමු බර්ත්ඩේ එක. අතනත් මම ඔක ලිව්වා. නමුත් මම එළියට ගත්ත දේ පැහැදිලිව පේන්න ඕන හින්දා. හරි. බර්ත්ඩේ එක. ළමයි අපිට මේ බර්ත්ඩේ එක ගාව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. කඩිරි වලින් රවුමක් දාගත්තොත් අපි මේවට කියනවා උත්පාදක ගුණාංග. උත්පාදක ගුණාංග. ER වල තියෙන ගුණාංග ටික ඉස්සෙල්ලා මේ ඉගෙන ගන්න. මේ මොනවද මේ උත්පාදනය වෙනවා? ඒ කියන්නේ මේ දත්තය ළමයි හරිද? මේ දත්තය ළමයා අපිට දෙන්නෙත් නෑ. දැන් ඔයාලා software එකක් ගාව වාඩි වෙලා ඔයාගේ විස්තර කියනවා. ඒගොල්ලෝ දැන් type කරනවා. කොහොම නම කියන්න? ලිපිනේ කියන්න, ටෙලිෆෝන් නම්බරේ කියන්න, ඊමේල් එක කියන්න. හරිද? ඔක්කොම type කරනවා. හැබැයි ඔයාගේ බර්ත්ඩේ එක කිව්වා, ඒජ් එක කිව්වේ නෑ. බර්ත්ඩේ එක කිව්වා, ඒජ් එක කිව්වේ නෑ.
සිස්ටම් එකට පුළුවන් ළමයි ඔයාගේ උපන්දිනේ ටයිප් කරාම ඒජ් එක කියන්නේ. ඒක මහ දෙයක් නෙවෙයි නේද? ඔයාගේ උපන්දිනෙන් අද තියෙන දිනේ අඩු කරාම අද දිනෙන් ඔයාගේ උපන්දිනේ අඩු කරාම ඔයාගේ අවුරුද්ද එනවා. අන්න ඔය විදිහට ළමයි අපිට සමහර ඩේටා වලින් සමහර දේවල් උත්පාදනය කරන්න පුළුවන්. සමහර දත්ත වලින් සමහර දත්ත උත්පාදනය කරන්න පුළුවන්. එහෙම උත්පාදනය වෙන දත්තයන් අපි පෙන්වන්න තමයි ළමයි මෙන්න මේ කඩේරි වලින් ගුණාංගය පෙන්වන්නේ. උදාහරණයක් ඒජ් එක. අන්න ඒ වගේ වෙලාවට අපි ER එකකදී මෙතෙන්ට ඔහොම කඩේරක් දාලා ඒජ් කියලා ලියනවා. මතක තියාගන්න මේවා මෙහෙම ඩිරෙක්ට් එන්න බෑ. ඒජ් කියලා මෙහෙම ඩිරෙක්ට් එන්න බෑ. ඒක වැරදි එහෙම આવොත් අනිවාර්යෙන් උත්පාදනය වෙන්නේ ගුණාංගයකින්මයි. ගුණාංගයකින්මයි උත්පාදනය වෙන්නේ දත්තය. හරි. එහෙමනම් ඔන්න දැන් මේ ටිකත් හරි. මේවා දැන් අනිත් අය ලියාගන්න නැතිය දැන් ටියුට් වෙන කට්ටිය ඕනේ. පළවෙනි එක උත්පාදක ගුණාංග. අපි මේකට ළමයි ව්‍යුත්පන්න ගුණාංග කියලාත් කියනවා. derived attribute. නම් මතක තියාගන්න උත්පාදක ගුණාංග ව්‍යුත්පන්න. ඒ ගුණාංගයකින් නිර්මාණය වෙන තවත් ගුණාංගයක්. උත්පාදක ගුණාංග ලෙස හැදින්වේ. එක් ගුණාංගයකින් නිර්මාණය වෙන තවත් ගුණාංගයක්. හරි. අන්න මේ විදිහට උපන් දිනේ වයස එනවා. ඊගාට අගයන් ගණනාවක් සහිත එක් ගුණාංගයක් තුළ අගයන් කිහිපයක් තැන්පත් කරනම් ඒක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එක. හරි. ඒකාබද්ධ ගුණාංග. ඔන්න ඒකාබද්ධ ගුණාංග. බද්ධ වෙනවා. ඒකාබද්ධ වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි කලින් ලිව්වනේ ස්ටුඩන්ට්ගේ නම. නමුත් නම ඔහොම ගත්තට ළමයි කවදාවත් ඩේටාබේස් එකකට සම්පූර්ණ නම ගබඩා කරන්න බෑ. නේද? දැන් මගේ නම නීල් ප්‍රසන්න දසනායක කියලා ගැහුවොත් එහෙම ළමයි ඒක හොයන්න බෑනේ දත්තයක්. දත්තේ හොයන්න බෑ. මොකද වෙන් වෙලා නැහැ. ඒ නිසා අපි ඩේටාබේස් වලදී ළමයි ඔය දත්ත වෙන් කරනවා. ඊට පස්සේ තමයි ඒකාබද්ධ කරන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. අපි බලනවා මේ දත්තය අපිට තවත් දත්ත කීපයකට කඩන්න පුළුවන්ද? ඔව්. අපි ගන්නවා ළමයි first name, middle name, last name. මෙන්න බලන්න. අපි මේ විදිහට ගුණාංග 3ක් මේ විදිහට හදනවා. ලස්සනට නියම. මම ලස්සනට අදින්නේ නේ. first name, middle name, last name. හරි. මෙන්න ඒකාබද්ධ වුණා. first name, middle name, last name. දැන් ඔය විදිහටම අපිට ගන්න පුළුවන් තව මොකද්ද? address එක. address ඔක්කොම ඕක අස්සර දාන්නේ නැහැ. number, street, city. number, street, city. දැන් අපිට පුළුවන් එතකොට city එකෙන් වෙනම ළමයි මිනිස්සුන් හොයාගන්න. දැන් මේක වාට තේරෙයි MySQL උගන්නද්දී. MySQL උගන්නනකොට වාට තේරෙයි අපි නගර වලින් අපි කොහොමද හොයාගන්නේ. ඉතින් මේ දැන් අපි කතා කරේ ස්ටුඩන්ට්ස්ලා ගැන විතරයි. ඉතින් මේ ලෝකේ ස්ටුඩන්ට්ස්ලා විතරක් නෙවෙයි ළමයි ඉන්නේ. දැන් අපි 2019 ගානට ගියොත් right 2019 level ගානට ගියොත් අද අපි මේ ගාන කරන්න ඕනේ. මේ බලන්නකෝ මේකේ entity තුන customer, vehicle owner, vehicle. එතකොට එතන ස්ටුඩන්ට් කෙනෙක් නෑ ළමයි. නමුත් අපි example වලට ස්ටුඩන්ට්ස්ලා ඉගෙන ගත්තට විභාගෙදී අහන්නේ වෙනම කාරණාවක්. එක්තරා වාහන කුලියට සැපීමේ සමාගමක් තියෙනවලු. එතකොට මෙන්න එතන තියෙන entity ටික. මෙන්න ළමයි ඒකේ තියෙන උපලක්ෂණ ටික. දැන් මේ උපලක්ෂණ ටික කියවනකොට ඔයාට තේරෙන්න ඕනි මේ උපලක්ෂණ වල කවුද ප්‍රයිමරි කී එක. එක ලකුණක් දෙනවා ඔයාට ওই ප්‍රයිමරි කී එක හොයාගත්තට. නිසා මෙතනදී ඔයාට සාමාන්‍ය අවබෝධය තියෙන්න ඕනි. දැන් මේකේ නම් පේනවනේ customer NIC. ඉතින් දෙයින් NIC එක එක්කෙනාටයි තියෙන්නේ අන්න ප්‍රයිමරි කී එකක්. vehicle owner ID එක තියෙනවා. vehicle registration number. හැම වාහනයකටම වෙනම නම්බරයක් තියෙනවා. එහෙනම් ඔයාට දැන් මෙතනින් ER එක අදින්නනේ තියෙන්නේ. හරි. ඉතින් අපි ඔය ටික කරමු right? okay. දැන් එහෙනම් සම්බන්ධතා තමයි ඊගාවට කතා කරන්න තියෙන්නේ. දැන් ඔයාලා හැමෝටම මෙන්න මේ විදිහට ER එකක් අදින්න පුළුවන්. හරි. දැන් අපි ළමයි ඔන්න දැන් චුට්ටක් පොඩි ER එකක් ගහගමු ටක් ගාලා ස්ටුඩන්ට්ස්. අපි හැමදාම ගත්ත ඔය එකම උදාහරණේ හොඳේ තියරි පන්තියේ ගත්තෙත් ඕක. ස්ටුඩන්ට්. මේ පැත්තෙන් අපි ගමු course. හරි. ස්ටුඩන්ට්ස් වලට course තියෙනවා. ඉතින් මම කෙටියෙන් මේකේ ගන්නවා SID එක right primary ඉරක් ගැහුවා මේකේ ගන්නවා CID ඉරක් ගැහුවා මෙතනින් ගන්නවා course name වැඩි ගන්න යන්නේ නෑ මම name address ඔය ඇති ළමයි දැන් මෙතන එක entity එකක් මෙතන එක entity එකක් පැහැදිලිනේ වැඩේ ඕකේනේ දැන් ER ඔහොම එන්ද කියලා කවදාවත් ළමයි සම්බන්ධ වෙන්නේ නෑනේ අපි තමයි සම්බන්ධතාවය හදන්න ඕනේ මේකත් විදුහල්පතිතුමා කියනවා හරි මහත්තයෝ දැන් ළමයිගේ විස්තර ටික නම් ඔයා එන්ටර් කරන්න හැදුවනේ
කෝස් ටිකත් එන්ටර් කරන්න හැදුවා. ගුරුවරු ටිකත් ඔයා එන්ටර් කරන්න හැදුවා. දැන් ඔය software එකෙන් පුළුවන් ද කියන්න මේ මගේ පාසලේ ඉන්න මෙන්න මේ ළමයා මෙන්න මේ කෝස් එක හදාරනවා මෙන්න මේ ගුරුවරයාගෙන් කියලා. එතකොට ඔයාට කියන්න පුළුවන් මෙහෙම. බෑ සර්. මොකද මම තාම සම්බන්ධතාවය හැදුවේ නෑනේ. මම තාම සම්බන්ධතාවය හැදුවේ නෑ. මොකද මේ ස්ටුඩන්ට් කෝස් එක්ක සම්බන්ධ වෙලා නෑනේ. ඒ නිසා මේ දත්ත ටික හැම වෙනම තියෙනවා මේ දත්ත ටික වෙනම තියෙනවා නේ. දැන් මේ පොතේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. හරිද? මේ පොතේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. මේ පොතේ කෝස් තියෙනවා. ඉතින් මේ පොත පෙළුවොත් ළමයි ටික හොයාගත්ත හැකි. මේ පොත පෙළුවොත් ළමයි ටික හොයාගත්ත හැකි. මේ පොත පෙළුවොත් කෝස් හොයාගත්ත හැකි. දැන් මේ පොතේ කොහෙ පොතකවත් නැහැ ළමයි මුන් කරන්නේ මොනවද කියලා. ඔව් ප්‍රයිමරි කී එකට අනිවාර්යෙන් යටින් ඉරක් පදින්න ඕනි පසිදු නැත්නම් ලකුණක් හම්බ වෙන්නේ නැහැ. මතක තියාගන්න මාකින් ස්කීම් වලදී ඒක හරියටම මෙන්ෂන් කරලා තියෙනවා. ප්‍රයිමරි කී එක පෙන්නලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න කියලා. ඔය ලකුණු ටික එහෙම අඩු වුණාම හරි. ලකුණු 25ක් විතර අඩු වුණාම ඉතින් ඔක්කොගෙම වැඩක් නැහැ පේපරේ. ඔව්. ඔව්. කියනවා ටක් ගාලා කියනවා. කියනවා එහෙනවා. ඔව් කීපම් පන්තියේ ඉන්නේ නැත්තම් පස්සේ ගනින්. ඔව් නැත්තම් කැමරාවක් නැහෙනේ. හොඳම එකක් නම් 7500ක් කරනවා නැත්තම් 2000 ඉතල තියෙනවා. නිකන් USB එකට ගෙවුවම වැඩ කරනවා. ඔය ඕනි කම්පියුටර් ෂොප් එකක තියෙනවා. USB එකට ගහපන් අර ජැක් එකට USB එක ගෙවුවම කැමරාව ඕනේ වෙනවා. මොනිටරේ උඩින් බයි නම් කොස්සේ හරි ගහපන්කෝ. ඕක ගිනහලා ගහන්න තැනක් නැද්ද යකෝ? අහන ප්‍රශ්නෙද ඔය? හරි. හල්ලමයි. මේ පන්ති කර ඉද්දී කැමරාවක් හයි කරන්නේ කොහොමද අහනවා? රයිට්. ඉතින් මේක සම්බන්ධ වෙනකොට ළමයි සම්බන්ධතාවය පෙන්වන්න අපි මෙන්න මෙහෙම ඩයමන්ඩ් ෂේප් එකක් පාවිච්චි කරනවා. හරිද? මේකට අපි කියන්නේ රිලේෂනල් සිම්බල් එක. සම්බන්ධතාවය. ඉතින් අපිට පුළුවන් මේ සම්බන්ධතාවය මෙහෙම දැන් ඔන්න පෙන්වන්න. සම්බන්ධතාවය නිකම් පෙන්වන්න පුළුවන්ද? දැන් මේ ස්ටුඩන්ට් මේ කෝස් කියන එන්ටිටි දෙක ස්ටුඩන්ට් කියන එන්ටිටියත් කෝස් කියන එන්ටිටියත් මෙහෙම සම්බන්ධ වෙන්නේ මොකක් හින්දාද කියලා මේක ඇතුලේ ලියන්න ඕනි. මේක ඇතුලේ ලියන්න ඕනි. කවුද දන්නේ? ස්ටුඩන්ට්ස්ලා කෝස් කඩාකප්පල් කරනවා. ස්ටුඩන්ට්ස්ලා කෝස් විනාශ කරනවා. නේද? කෝස් ස්ටුඩන්ට්ස්ලව මුලා කරනවා. අපි දන්නේ නැහැ ළමයි මේ සම්බන්ධේ ඇයි කියලා. දැන් මං අර උගන්වද්දි මුලිනුත් කියලා තියෙනවා. මේ බලන්න. කොල්ලෙක් ඉන්නවා. කෙල්ලෙක් ඉන්නවා. මට කියන්නකෝ මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන් ක්‍රම ටික. මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. නේද? කවුද දන්නේ මේ? මුන් දෙන්නගේ සම්බන්ධය ෆ්‍රෙන්ඩ්ෂිප්. එක්ක අසල්වැසියෝ. එක්ක ආදර සම්බන්ධයක්. එක්ක වෛර කරනවා. නේද? එක්ක පේන්න බෑ. උන් දෙන්න පේන්න බෑ. එක්ක මේ බ්‍රේක් අප් කපල් එකක්. නේද? එක්ක අයියයි නංගි. එක්ක වෙන මොකක් හරි සම්බන්ධතාවයක්. ඔව් මිනි මරුවේ. ළමයි මම මේ දෙදෙනෙක් අතර සම්බන්ධතාව ඇති වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒ නිසා දැන් ඒකනේ දැන් ඔයාලා පන්තිවර වෙලා උන්න ගෑල්ලමෙක් එක්ක පිරිළමෙක් කතා කර කර යනවා. බස් එකේ යන මේ බස් එකේ යද්දි ගමේ මිනිස්සෙක් දකින්න ඔය දෙන්නම. අර කෙල්ලනේ. අර කොල්ලෙක් එක්ක යාළු වෙලා තියෙන්නේ. අන්න මිනිස්සු ඔයාලා දෙන්න දිහා දැකලා සම්බන්ධතාව හදනවා. අර යාළු වෙලා තියෙන කොල්ලෙක් එක්ක මේ පන්තියේ ෆිට් එකට කතා කරේ. හරිද? පන්තියේ ෆිට් එකට කතා කරේ. නමුත් ඒක එහෙම වෙන්නේ නැහනේ. ඒ හින්දා ළමයි මෙතන අනිවාර්යෙන් අපි ලියන්න ඕනි මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ මොකක්ද? එහෙනම් ස්ටුඩන්ට්ස්ලා කෝස් වල ළමයි රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් ලියාපදිංචිය. පාඨමාලාවල ලියාපදිංචිය කෝස් රෙජිස්ට්‍රේෂන් පාඨමාලාවල ලියාපදිංචිය කෝස් රෙජිස්ට්‍රේෂන් කැමති විදිහට ලියා ගන්න. දැන් මෙන්න මේ කියන කාරණාව හොඳට මතක තියාගන්න. මම මේ දැන් කියන එක. ළමයි සමහර සම්බන්ධතා හින්දා මේ දෙන්න ගාවම නැති දත්ත බිහි වෙන වෙලාවල් වෙනවා. ඔව් එක්සෑම් එකට සිංහලෙන් ලියන්න. ඉංග්‍රීසියෙන් ලිව්වත් හරි සිංහලෙන් ලිව්වත් හරි. තේරුණාද? ළමයි මේ බලන්න. දැන් ඇත්තටම මෙතන තියෙන්නේ ලව් නම් මේ ලව් නම් boy girl. දැන් මෙතන තියෙනවානේ boy ගේ දත්ත ටික.
මෙතන තියෙනවා ගර්ල් ගේ දත්ත ටිකක්. මට කියන්නකො මුන් දෙන්නගේ ලව් එක හින්දා මුන් දෙන්න ගාවම නැති දත්තයක් බිහි වෙන්න පුළුවන් නේද? මොකක්ද? කෙල්ලටත් නැති කොල්ලටත් නැති උන් දෙන්නගේ සම්බන්ධය නිසා මේ ලව් කියන රිලේෂන් එක තුලින් ඇති වෙන දත්තය. කරන්න යන්න එපා හින්දා එහෙම දත්ත හැදෙනවා. මොකද දත්තේ? ඒ බේබි දැන් මුන් දෙන්න අන්න හරි ළමෙක් හම්බුණොත් මුන් දෙන්නගේ ලව් හින්දා ළමෙක් හම්බුණොත් කසාද බඳලා ළමයි හම්බ වෙනවා. මුන් දෙන්න ලව් කරනවා කසාද බඳිනවා. දැන් මැරේජ්. දැන් මැරේජ් කියන සම්බන්ධතාවය ලව් ඕනේ ලව් කපමුකෝ. මැරේජ්. හරි. ඌ දෙරට යවන්නේ නෑ මම. හොඳටම පැහිලකට යවන්න. හොඳටම පැහිලකට ඌ ගියොත් එහෙම ඌ මොනවා කියයිද දන්නේ නෑ. හරි. එතකොට ළමයි මේ මැරේජ් එකකින් මෙන්න දැන් මට කියන්න ස්ටුඩන්ට් කෙනෙක් කෝස් එකකට ලියාපදිංචි වෙනකොට මේ රිලේෂන් එක හින්දා දත්ත ගබඩාවකට අවශ්‍ය උපලක්ෂණ මොනවද? ගුණාංග. මට ඔයගොල්ලෝ හිතලා කියන්න. ස්ටුඩන්ට්ස්ලා ලියාපදිංචි වෙනකොට දත්ත ගබඩාවකට අවශ්‍ය උපලක්ෂණ. රෙජිස්ට්‍රේෂන් ID එක. අයිනේ. රෙජිස්ට්‍රේෂන් ID එක. රෙජිස්ට්‍රේෂන් කියන්නේ ස්ටුඩන්ට් ID එකනේ ගන්න. ඒක කොහොමද එකයි. කියන්නේ දැන් පොලිසිය හැවිලා විමර්ශනයක් කරොත් පොලිසියට උත්තර දෙන්න ඔය දත්ත උනි. මේ ළමයා ඔයාලගේ කෝස් එකේ කවද්ද ලියාපදිංචි උනේ? එහෙම මේ ළමයා මේ කෝස් එකේ ඔයගලන්ගේ කවද්ද ලියාපදිංචි උනේ? ඒක නම් ගත්තේ නෑනේ මහත්තයෝ. මොකද එහෙම උපලක්ෂණයක් තිබුණේ නෑ අපි ගාව. අන්න ඒ නිසා චානුක හරියට හරි මෙතනදී අපිට රෙජිස්ට්‍රේෂන් ඩේට් එක නිර්මාණය වෙනවා. මේ රෙජිස්ට්‍රේෂන් ඩේට් එක හැදෙන්නේ ළමයි මේ ළමයා මේ කෝස් එකේ ලියාපදිංචි වුණොත් විතරයි. හැම එකකින්ම ඔහොම එන්නේ නෑ. හරිද? හැම එකකින්ම එහෙම එන්නේ නෑ. සමහර ඒවා එනවා ළමයි. සමහර ඒවා එනවා. මේ බලන්නකෝ දැන් තව ඕගේ උදාහරණයක් මම කියන්නම්. මෙන්න කස්ටමර්ස්ලා. මෙන්න තියෙනවා ළමයි ප්‍රොඩක්ට්. බඩු. ඉතින් අනේ කස්ටමර්ස්ලා ප්‍රොඩක්ට් මොනවා කරනවද? බයින් මිලදී ගන්නවා. කෝස් එකේ වැලිඩ් පීරියඩ් එකත් හරි නේද? කෝස් එකේ වැලිඩ් පීරියඩ් එක දුනිති දාන්නේ මෙතන. කෝස් CID කෝස් මේ වැලිඩ් පීරියඩ් එක. ඒක දාන්නෙත් මෙතන. ඒක ලියාපදිංචිනකොට ඒ වැලිඩ් පීරියඩ් එක කෝස් එකත් එක්ක එන්න ඕනේ. ඒක රෙජිස්ට්‍රේෂන් ID එකත් එක්ක ඒගොල්ලෝ බණි. මොකද වැලිඩ් පීරියඩ් එකේ ඔක්කොම මේකේ කෝස් එකේ ඉඳන් කෝස් එකෙන් කෝස් එකට වෙනස් වෙනවා. දැන් මෙතන බලන්නකො ප්‍රොඩක්ට් එකක එක්ස්පයර් නම්බර් එක, එක්ස්පයර් ඩේට් එක. එක්ස්පයර් ඩේට් එක දින ප්‍රොඩක්ට් එකේ. හැබැයි ළමයි කස්ටමර් කෙනෙක් මෙතන CID තියෙනවා. මෙතන PID තියෙනවා. කස්ටමර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් ගන්නකොට ළමයි මොනවද බිහි වෙන්නේ? ඩේට් එක ඕනේ. ඇයි අපිට ඩේට් එකක් එපා මොන දවසේද මෙයා ගත්තේ? ඉන්වොයිස් නම්බර් එකක් ඕනද? ඉන්වොයිස් නම්බර් එක. ඔව් ඒක මෙතන අපිට දාන්න ඕනේ අලුතෙන්. දැනට ඉතින් CID එක ගන්න ඉන්වොයිස් නම්බරේ ඕනි. ඒක දැම්ම ගන්න එපා. මෙන්න මෙතනදී හැදෙනවා ළමයි quantity එක. දැන් කස්ටමර් ගාව quantity එක නැහැ, ප්‍රොඩක්ට් ගාවක් quantity එක නැහැ. ඌ ගන්නේ ළමයි මෙතනින් මාරි බිස්කට් එකක්. මාරි බිස්කට් කීයක්ද කියලා ප්‍රොඩක්ට් එක දන්නවද ඌ වෙනකොට? අන්න නැහැ quantity එක. ඌ මෙතනින් ගත්තා. මෙන්න බලන්න P1 P.1 ඒක තමයි ප්‍රොඩක්ට් නේම් එක. දැන් අහනවා quantity කීයද? 10ක්. එකක price එක කීයද? 20යි. එහෙනම් total price එක කීයද? 200යි. so මේක හැදෙන්නේ වෙලේ. මොන දිනේටද ගත්තේ date එක? හත්වෙනි මාසේ 6 වෙනිදා මේක ගත්තේ. එහෙනම් date එක හැදෙනවා, quantity එක හැදෙනවා. ඔන්න ඔය විදිහට ළමයි ඔය ඔක්කොම එකතු වුනහම මෙතන හැදෙන table එක වගුවට තමයි කියන්නේ invoice කියලා. ඒක හැදෙන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. කොහොමද මේ invoice එකක් හැදෙන්නේ? ඇයි මේක මෙහෙම ආවේ? ඒක තේරුම් ගන්න මම මේ දැන් ඔයාලට කියලා දුන්නේ මට මේ දැන් පාඩම ඔයාලගේ මේ රිලේෂන් එක ගැන. මම මෙතනදී ඔයාලට කිව්වා පොඩ අවබෝධයෙන් ඉන්න. මොකද එකපාරක් විභාගෙටත් ඕක ඇහුවා හින්දා. එක අවුරුද්දක විභාගෙට ආවා ළමයි ප්‍රශ්නයක් මේ දෙන්නගේ රිලේෂන් එක හින්දා මෙතන ඇති වෙන data එක මොකක්ද කියලා. අර ඒක ආවේ පාසලක ළමයි ක්‍රීඩා සඳහා ලියාපදිංචි වෙනවා. ඒ ක්‍රීඩා සඳහා ලියාපදිංචි වෙද්දි ළමයි ලියාපදිංචි දිනේ. අන්න ඒක ගන්න තිබ්බා. ඉතින් ඒක දැම්මේ නැතුව ගොඩක් ළමයිට එක ලකුණක් නැති වුණා. ඉතින් අපි එක ලකුණක් පරිස්සම් කරලා දෙන්න එපා. ඒකයි මම ඔයාලට කිව්වේ ඔයාලා වගේ රිලේෂන් දිහා බලනකොට රිලේෂන් ගහනකොට කල්පනාවෙන් ඉන්න මෙතන මොකක්වත් බිහි වෙනවද දන්නේ නැහැ නේද කියන අවබෝධයේ ඉන්න. හරි.
ඒ නිසා අපිට මෙන්න විදිහට සම්බන්ධතාවයක් පෙන්වන්න පුළුවන්. හරි මේ සිසුන් පාඨමාලා සඳහා සහභාගී වේ. දැන් ළමයි තියෙනවා මෙන්න දුර්වල භූතාර්ථ සම්බන්ධතා. ඒක දාන්නේ වෙන්නේ කොහොමද? දුර්වල භූතාර්ථ සම්බන්ධතාවයක් හැදෙන්නේ ළමයි දුර්වල එන්ටිටීස් වලදී. දුර්වල එන්ටිටි දෙකක් නම් තියෙන්නේ කොහොමද තමයි. දුර්වල එන්ටිටි දෙකක් අතර සම්බන්ධය කොහොමද? දුර්වල සම්බන්ධයක්. එතකොට මේක මෙහෙම දාන්න. ආයි දුර්වල භූතාර්ථයක් ළමයි සාමාන්‍ය භූතාර්ථයක් එක්ක එකතු වුණොත් ඒ දුර්වල භූතාර්ථයක්. පැහැදිලි නේද? දුර්වල භූතාර්ථ දෙකක් එකට එකතු වෙනකොටත් මේක දුර්වල භූතාර්ථයක්. දුර්වල භූතාර්ථයක් එක්ක සාමාන්‍ය භූතාර්ථයක් එකතු වුණත් ඒකත් දුර්වල භූතාර්ථයක්. හරි. ඒක චරයි තියෙන්නේ. එහෙනම් ඔන්න සංකේත ටික පැහැදිලි ER එකක් අදිනකොට. දැන් ඊගාවට මම මේ අද නෝට් මොකුත් දෙන්නේ නැහැ. හොඳේ මේ රිවිෂන් නේ නෝට් ඔක්කොම ඔයගොල්ලෝ ගාව තියෙනවනේ. ටියුට් ඔක්කොම තියෙනවනේ. මම මේ පොඩි මතක් කිරීමක් කරා. මම මේ කරන මතක් කිරීම ආයි ජීවිතේ කවදාවත් නැහැ. හොඳේ මේ ලාස්ට් ටයිම් හරිද? IR නැහැ. අද ඔක්කොම ලැබිලා ඉන්නවා. එතකොට IR නැහැ. මම ඔයාලට එහෙම කිව්වනේ. ඉස්සරහට වැඩ. ඊටසේ පේපර් හදනවා අරවම ඒවා දිගටම වැඩ. ආයි මතක් කරන්නේ නැහැ. මේ අවසාන ලාස්ට් chance එක. හැමෝටම පොදුවේ ER කියන්නේ මොනවද කියලා පොඩි බේසික් මතක් කිරීමක්. බ්‍රේන් එක පොඩ්ඩක් ඔන්න කලබල වොෂ් කරලා ගත්තා. දැන් හරි දැන් මතක් වුණා. මෙන්න උපලැකි ටික මෙන්න භූතාර්ථය කියන එක දැන් හරි. දැන් එනවා ළමයි අපිට જાතියක් මෙන්න මෙහෙම જાතියක්. රිලේෂන්ෂිප්. රිලේෂන්ෂිප් අපි මේකට කියනවා භූතාර්ථ අතර පවත්නා සම්බන්ධතා මට්ටම. ඔකට අපි කියනවා ගණනීයතා මට්ටම. ගණනීයතා කියලා දෙන්නේ ගණනීයතා. ගණනීයතා මට්ටම. හරි. දකින්න අකලංක අනුෂ මිහල් කපනේ අනුෂ මිහි කල්පනේ. හරි නම් ටික බලන්න ඉපේ. පෞෂනේ පශු යුලෝක ආලෝකද යුලෝකද යුලෝකද විමුක්ති. හරි ඔය ටික තමයි මේ ඉන්නේ නේ. අනිත් කට්ටිය ගිහිල්ලා. හරි ඔයගලන්ට සිග්නල් ලැග් වෙනවා නම් කැටි කැටි නම් යන්නේ. ලැග් වෙනවා නම් කියන්න මම කැමරාව ඔෆ් කරන්නම්. මට සිග්නල් තියෙනවා. හරි ඒවත් අවුල් තියෙනවා නම් කියන්න. නැත්නම් අවුල් තියාගෙන යන්න එපා. මම මේ බොරුනේ කැමරාව ඔන් කරන් ඉන්නේ. මාව දැක්ලානේ තියෙන්නේ. මොකද මට මේ මැසේජ් එකක් එනවා ළමයි මේ කනෙක්ෂන් ස්ලෝ කියලා. එහෙම අවුලක් නැද්ද? ඔෆ් කරොත් හොඳයි. හරි මටත් ඉතින් හොඳයි ඒකට. හරි කැමරාව ඔෆ් කරා. ඒකට දැන් අවුලක් නැහැ. හරි දැන් මට එතකොට කම්ෆර්ටබල් එකේ ඉන්න පුළුවන්. දැන් වැදගත් විදිහට ඉන්න එපා නැත්තම්. හරි එහෙනම් අපි බලමු ළමයි දැන් මේ මොනවද මේ ගණනීයතා මට්ටම කියන්නේ? භූතාර්ථ අතර පවත්නා සම්බන්ධතා. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. භූතාර්ථ දෙකක් අතර දැන් සම්බන්ධයක් ඇති වෙන්න ඕනි කියලා අපි කිව්වනේ. මෙන්න මේ විදිහට. සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැත්නම් ළමයි අපිට පාලනය කරන්න දෙයක්වත් නැහැනේ. නේද ළමයි? සම්බන්ධයක් නැත්නම් පාලනය කරන්න දෙයක්වත් නැහැනේ. දැන් බලන්න ප්‍රින්සිපල්ලා ඉන්නවා. ගුරුවරු ඉන්නවා. අපි හිතමු ඔක්කොම පාසලේ ගුරුවරු ඉන්නේ කියලා. ඉතින් පාසලේ ගුරුවරු ඉන්නවා. ළමයි නෑ. පාසලේ ගුරුවරු ඉන්නවා. ළමයි නෑ. එහෙනම් ඉතින් මොනවද පාලනය කරන්න තියෙන්නේ? මොකද ළමයි අරින්න වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑනේ. ඩෙස්ක් බංකු ටික ඇවිදිනවා නම් ඔන්න පාලනය කරන්න තිබ්බා. දැන් ඔයගොල්ලෝ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ළමයි ඉන්නවා ගුරුවරු නෑ. අම්මා එහෙනම් ඉතින් බඩුම තමයි. ළමයි ඉන්නවා ගුරුවරු නෑ. දැන් ඉතින් පාලනය කරන්න ඕනි ගුරුවරු නෑ. හැමදේම එහෙමනේ ළමයි. පාරවල් තියෙනවා ළමයි වාහන නෑ. පාරවල් තියෙනවා වාහන නෑ. ඉතින් මොනවද ට්‍රැෆික් ලැබිලා පාලනය කරන්නේ? සම්බන්ධ වෙන්න ඕනි. පාරට වාහන දැම්මහම සම්බන්ධයක්. ළමයි පාසලට ගියාම මේ දෙන්න අතර සම්බන්ධයක්. ගෙවල් තියෙනවා මිනිස්සු නෑ. එහෙනම් කවුද පාලනය කරන්නේ? රටක් තියෙනවා මිනිස්සු නෑ. එහෙනම් ජනාධිපතිතුමා මේ රටේ මොනවද පාලනය කරන්නේ?
මම පන්තියට එනවා ළමයි නෑ. මම ඩෙස්ක් එක පාලනය කරන්නද? ළමයි. සම්බන්ධතා තුලින් තමයි ළමයි දත්තවල පාලනය හැදෙන්නේ. මෙන්න මේ සම්බන්ධතාවලදී ළමයි අපිට යම් දත්තයක් අපි ගන්න එහෙමයි එක් දත්තයක් බලනවා එක භූතාර්ථයක තියෙන දේ භූතාර්ථයක තියෙන එක දත්තයක් අනෙක් භූතාර්ථයේ දත්ත එකක් එහෙම නැත්නම් කිහිපයක් එක්ක සම්බන්ධ වෙනවද කියලා. මේ පැත්තේ තියෙන එක දත්තයක් මේ පැත්තේ තියෙන එක්ක එක දත්තයක් එහෙම නැත්නම් කිහිපයක්. මේ පැත්තෙත් ළමයි එක දත්තයක් එක්ක කිහිපයක්. ඔය කිව්වට තේරෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. අපි සරලවම ගමු. දැන් මේ පැත්තේ ඉන්නමයි ස්ටුඩන්ට්ස්ලා. එකෙක් නෙවෙයි ගොඩක්. මේ පැත්තේ ඉන්නවා ටීචර්ස්ලා. අපි ගන්නවා එක ළමයෙක් එක දත්තයක් නේ. අපි ගන්නවා මෙතනදී මේ ළමයා මේ පාසලේ එක ගුරුවරයා එක්කද සම්බන්ධ වෙන්නේ. ඔයාට මුළු ඔයා ඉස්කෝලේ ගියහම ඔයාට උදේ ඉඳන් හවස වෙනකම් එක ගුරුවරයෙක් ගන්නලා තියෙන්නේ. නෑ නේද? තවත් ගුරුවරු ඔයාට සම්බන්ධ වෙනවනේ. මේ ඔයාට දැන් අපි හිතමු උදේ ඉඳන් ඔන්න ගුරුවරු දෙන්නෙක් ඉගෙනනවා. දැන් මාර වැඩේ. මේ ගුරුවරු දෙන්න කරේ මුළු දවසම ඔයාට උගන්වපු එකද? නෑනේ. මේ ගුරුවරයා තව ළමෙක්ටත් උගන්වලා. මෙයත් තව ළමෙක්ට උගන්වලා. එයාට මෙයත් උගන්වලා. බලන්නකෝ සම්බන්ධතා ටික. අන්න ළමයි දැන් දත්ත සම්බන්ධ වෙන විදිය. අන්න ඕක අපි හොයලා බලන්න ඕනි. ඔහොම දත්ත සම්බන්ධ වෙන්න ක්‍රම තියෙන්නේ කීයද? 3යි. සම්බන්ධතා ගණනීයතා මට්ටම් ළමයි 3යි. මොනවාද මේ ගණනීයතා මට්ටම් 3 යාරවල? 1 to 1 1 to many, many to many. 1 to many, right. මොනවාද 1 to 1 කියන්නේ? එක දත්තයක් අනිත් පැත්තේ තියෙන එක දත්තයක් එක්ක විතරමයි සම්බන්ධ වෙන්නේ. එහෙම කියන්නේ එක දත්තයක් අපේ එක එන්ටිටි එකක තියෙන එක දත්තයක් එක පැත්තක තියෙන එකෙක් එක්ක විතරමයි සම්බන්ධ වෙන්නේ. ආ මලාටවත් ඊට සම්බන්ධ වෙන්නේ නැහැ කාට් එක්කවත්. මේකද කියන්නේ 1 to many මේක නම් බලන්න ඔහොමයි සිම්බල් එක. මේක නම් බලන්න එක දත්තයක් මේ පැත්තේ තියෙන many දත්තත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට ඕක මෙහෙමත් කියන්න පුළුවන්. සිම්බල්ස් ඔක්කොම ලියන්න. 1 colon 1 මේ පැත්තෙන් කියනවා 1 colon m. ඊගාව එක many to many. ඔය තුන විතරයි තියෙන්නේ. ඔය තුන විතරයි. මිනිට මිනිට ලියන්නේ කොහොමද? m n සමහර වෙලාවට nm කියලාත් ලියනවා. නමුත් එක පැත්තක් m කළා අනිත් පැත්තෙන් nm කරා නම් හරි. දෙපැත්තෙන් කැමති දිහක් ගන්න. මේකේ ඊතලේ නම් ඔන්න ඔහමයි තියෙන්නේ. ඔච්චරයිනේ තියෙන්නේ. දැන් අපි උඩට සරල උදාහරණ බලමුකෝ. ඔන්න බලන්න. 1 to 1 වලට හොඳම උදාහරණය තමයි ළමයි මේ රෝගී. එක රෝගියෙක් දැන් හොස්පිටල් එකක් තියෙනවා. එයා රෝගියව ලියාපදිංචි කරනවා. රෝගියා ලියාපදිංචි කරා. හරි. අනේ අර patient number එකක් දෙනවා. 0.01 patient කියලා. දැන් මෙයා බෙහෙත් විදින්න තමයි ඇවිල්ලා තියෙන්නේ. සම්බන්ධතාවය මොකද්ද? සයිනෝෆාම් විදීම. කොවිඩ් ෂීල්ඩ් එන්නත විදීම නේද? අපි කියමු සයිනෝෆාම් විදීම. හරි. සයිනෝෆාම්. ෆාම්නි හරි. සයිනෝෆාම් එන්නත විදින්නයි මු ඇවිල්ලා ඉන්නේ. එක රෝගියෙක්ට එක සයිනෝෆාම් එක එන්නතයි අපි දැන් එන්නත් සිලින්ඩර්ස් නේ. නේද? එහෙම සිලින්ඩරේ තියෙනවනේ. මේ සිලින්ඩර් රෙජිස්ටර් කරන්න එපා. දැන් මේ සිලින්ඩර් කෝඩ් එකක් තියෙනවා. S.01. හරි. දැන් ඉතින් ළමයි මේ පැත්තෙන් එන රෝගියට P.01 එකත් එක්ක සම්බන්ධ වෙන්නේ S.01 විතරමයි. දැන් ළමයි ආයි කවදාවත් මේ එන්නත වෙන රෝගියෙක්ට ගහනවද? දැන් P.01 දෙක. මේ ඔයාලට එනතක් විතර මොකක්ද ඉන්නේ? මට ඉන්නේ S.01 කියන ඉන්ජෙක්ෂන් එකමයි. එහෙම ගහන්නේ නැහැ ළමයි. ලෝකේ එක ඉන්ජෙක්ෂන් එකක් එක්කෙනාටයි. ඔය ඉන්ජෙක්ෂන් ඔක්කොම බාකෝඩ් කරලා තියෙන සිස්ටම් එකේ. අන්න බලන්න දැන් software එකක් මෙහෙම තියෙන හින්දා කවදාවත් ළමයි එකම ඉන්ජෙක්ෂන් එක කාටවත් වදින්නේ නැහැ. ඔව් සැලූන් එකේ බ්ලේඩ් වගේ තමයි. ඒ හින්දාම තමයි මේ පසිදු මේවා එහෙම කරලා තියෙන්නේ. ඇයි ඉන්ජෙක්ෂන් කට්ටක් නෑනේ. කොච්චර රෝග තියෙනවද? ඒඩ්ස්
සැලුන් එකට ගියාමත් එහෙමයි එක්කෙනෙකුට එක බ්ලේඩ් තලයයි ආයේ ඒ බ්ලේඩ් තලේ ඌ ආයි කපන්නේ නැහැ දැන් මේ S.1 එක ළමයි ආයි මෙයාට වෙදින්නේ නැහැ දැන් මූ තව මාසෙකින් එනවා නේද දෙවෙනි එන්නත විදගෙන යන්න මහත්තයෝ මම මේ දෙවෙනි එන්නත විදින්න ආවේ ඕම ඉන්න ඔයාගේ එන්නත S.1 එකනේ නෑ නෑ එතකොට උදින්නේ S.3 වෙන එකක් ආයෙ අරක විදින්න එක්කෙනෙක්ට එකයි මේවසම සිස්ටම් වලින් හදන්නේ නේද දැන් ඔය Facebook එකේ එක ඊමේල් එකකට එක account එකයි කවදාවත් ඔයාට ඊමේල් එකකින් account එකක් හදන්න පුළුවන්ද Facebook උන් one to one relation එකක් ගහලා තියෙන්නේ one email to one account නේද one email to one account ආයිස් එච්චරයි දැන් දෙවෙනි උදාහරණය මොනවද මේ one to many වලට උදාහරණ one to many වලට ඇයි ළමයි මේ one NIC number has many telephone number නේද many telephone number telephone පහක් පුළුවන් සාමාන්‍යයෙන් එක ඩෙන්ටිටි කාඩ් එකකට ළමයි ඔයාට පුළුවන් සිම් පහක් ගන්න ඊමේල් එක YouTube 7ක් පුළුවන් නේ ඊමේල් එකකින් YouTube 7ක් කොහොමද හදන්නේ එක Gmail එකකට එක YouTube channel එකයි ඒක ඇතුලේ අපිට ඕනම් හදන්න පුළුවන් brand account හදන්න හැකි YouTube account කොහොමද හදන්නේ YouTube account එක අලුතෙන් හදන්න දෙයක් නෑ නේ ඊමේල් එකක් මෙහෙම ඊමේල් එකකට ලොග් වුණාට පස්සේ නේද මෙතනින් Gmail එකට ලොග් වුණාට පස්සේ ඔයාගේ Gmail account එකක් තියෙනවා එයාට account එකක් තියෙනවා Gmail එකට හරියට ඔටෝ වැඩිලා channel එහෙම නෙමෙයි මං කියන්නේ දැන් මේ මෙතනින් මේ මේකට sign in වෙන්නකෝ password මතකත් නැහැ අප්පා මේ browser එකේ මාරෙඩි password මතක මම අලුතෙන් email එකක් හදුවා මේකටම කියලා කාලා වරෙන්කෝ දැන් ඉතින් මතක නැහැ channel එක හරි ඉතින් මේ ඊමේල් එකට වාට එකයි හොඳේ එකයි ඊට වඩා බෑ ඒතර අපිට ඔන්න ඩයලොග් ලගේ මොබිටෙල් ලගේ පුළුවන් ළමයි එක ඩෙන්ටිටි කාඩ් නම්බර් එකකට සිම් පහක් රෙජිස්ටර් කරගන්න. ඒ කියන්නේ මෙහෙමයි. ඩෙන්ටිටි කාඩ් නම්බරේ හරි 910යි 952යි නේ මගේ. ඔන්න මං ගිහින් යන 071යි 52යි 38යි 348. ආයි 910යි 952යි. ආයි නම්බරයක් ගන්නවා 071යි 1 2යි 3යි 3යි 4යි 5. ආයි ගහනවා 910යි 952යි. බලන්නකෝ. එකම නම්බරේනේ. හැබැයි මෙතන වෙනත් අංක. කවදාවත් ආයි ළමයි 071යි 52යි 38යි 348 වෙන නම්බරයකට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන එකෙක්ගේ ඩෙන්ටිටි එකට මගේ එකක් රෙජිස්ටර් වෙලා 99 එකේ. එහෙම වෙන්නේ නැහැ නේ. මගේ නම්බරේ මට දුන්නට පස්සේ ආයෙ කාටවත් දෙන්නේ නැහැ. නිසා ළමයි මේ නම්බරේ මේ පැත්තෙන් මේ නම්බරේ නැවත රිපීට් වෙන්නේ නැහැ. කවදාවත් රිපීට් කරන්න බෑ. සිස්ටම් එකේ ගහන්න දෙන්නේ නැහැ. ඒ නම්බරේ ගියාම ළමයි ඒ නම්බරේ ගියාම තමයි. හරි. එහෙනම් ඔන්න 1 to 1. 1 to many. many to many. ඒ කියන්නේ මෙන්න ඔක ගන්න මෙහෙමයි මිනිට මිනි හොයන්න මෙහෙමයි එක ළමෙක් ගුරුවරු ගොඩක් උගන්වනවා ඉස්කෝලේ එක ළමයට ගුරුවරු ගොඩක් උගන්වනවා එක ගුරුවරයෙක් ළමයි ගොඩකට උගන්වනවා බලන්නකෝ එහෙත් මෙනි මෙහෙත් මෙනි ස්ටුඩන්ට් සබ්ජෙක්ට් උත් එහෙම එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් ගොඩක් ඉගෙන ගන්නවා එක සබ්ජෙක්ට් එකක ළමයි ගොඩක් ඉන්නවා ලෝකෙ ගොඩක්ම තියෙන මිනිට මිනි ළමයි අන්න මිනිට මිනි සම්බන්ධතාවය හොයන්නේ එහෙමයි ඉතින් අපි ඔන්න ඒක සරලව කතා කරනවා 1 to 1 භූතාර්ථය තුල ඇති භූතාර්ථය තුල ඇතුළත් කර ඇති දත්තයක් තවත් භූතාර්ථයක එක් දත්තයක් සමග පමණක් සම්බන්ධ වීම පරිගණක උදාහරණ ඕනේ නැහැ මේ තියෙන්නේ ඒක මෙහෙම ලියන්න අංශ ප්‍රදානියා එක අංශ ප්‍රදානියෙක් එක පාඨමාලාවක් පාලනය කරනවා ඒක බහු එක්කෙනෙක් ගොඩක් එක සම්බන්ධ වෙනවා එක් අංශයක් සේවකයන් සේවය කරලා තියෙනවා එක අංශයක සේවකයන් කිහිප දෙනෙක් සේවය කරලා තියෙනවා එක අංශයක සේවකයෝ ගොඩක් ඉඳලා තියෙනවා බහු ශිෂ්‍යයෝ ගොඩක් පාඨමාලා ගොඩක ලියාපදිංචි වෙලා තියෙනවා හරි ඔන්න ඔය කාරණාව ඔය විදිහට ගිහිල්ලා අපි මේ අන්තිමට කතා කරමු extended DR ටික හරි ඊට පස්සේ තාර්කික පරිපාටික සටහන කියලා එකක් එනවා ළමයි තාර්කික පරිපාටික සටහන කියලා කියන්නේ දැන් මේ ER එකකින් අපිට මේ තාර්කික පරිපාටික සටහනක් හදා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙහෙම. ඔක ඉතින් හරි ලේසි. මෙන්න මෙහෙම ඔක හදන්නේ.
තාර්කික පරිපාටික සටහන. දැන් ස්ටුඩන්ට් කිව්වොත් ස්ටුඩන්ට් කියලා මෙහෙම ගියලා අපි විතර ලියනවනේ SID name address birthday කියලා. තාර්කික පරිපාටික සටහන හදන්නේ මෙහෙමයි. ස්ටුඩන්ට් වරහන් ඇතුලේ SID, name, address, birthday, මේ තියෙන්නේ තාර්කික පරිපාටික සටහන. ඕකම දැන් අපි රූප සටහනකින් අදින්න ඕනි. මෙන්න මේ විදිහටම. රූප සටහනකින් අදින්නේ කොහොමද? ස්ටුඩන්ට් කියලා ළමයි මෙහෙම උඩින් ලියන්න. රූප සටහන මෙන්න මෙහෙම ගන්න. දැන් මේක ඇතුලේ SID යටින් ඉරක් ගහන්න. name මෙතනත් යටින් ඉරක් අදින්න. name, address, birthday. right. ඔන්නෝක තමයි තාර්කික පරිපාටික සටහන කියන්නේ. දැන් මෙතන සම්බන්ධයක් තිබුණා නම් ස්ටුඩන්ට් එක සබ්ජෙක්ට් එක. එහෙම සබ්ජෙක්ට් එක්ක සම්බන්ධයක් තිබ්බනම් ඒකත් අර විදිහටම අදින්න ළමයි. මෙහෙමත් ලියාගෙන සබ්ජෙක්ට් එතකොට SSID subject ID subject name ඊට පස්සේ subject එක ගන්න time එක හරි ඔන්න ඔය විදිහට විස්තර ටික දානවා. එහෙම දාලා ඉවර වෙලා ළමයි මේක තව චූටි වැඩක් කරන්න තියෙනවා. ඔයාට මේ බලන්න ඊතල. අපි හිතමු මෙතන එක ළමෙක් කෝස් ගොඩක් කරනවා කියලා. එක ළමෙක් කෝස් ගොඩක් කරනවා නම් 1 කියන පැත්තේ එක කියන පැත්තේ එක්කෙනා many කියන පැත්තට එන්න ඕනේ. එක කියන පැත්තේ primary key එක many කියන පැත්තට එන්න ඕනේ මෙන්න මෙහෙම. මේ මම පෙන්නුවේ 1 to many සම්බන්ධයක් පෙන්වන විදිය. උදාහරණයක් ගැන හිතන්න එපා ස්ටුඩන්ට් සබ්ජෙක්ට් කියන එක. 1 to many සම්බන්ධයකදී ළමයි තාර්කික පරිපාටික සටහන පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. හරිද? 1 to many වලදී වෙන්නේ one entity එක නැත්නම් අපි කියනවා one table එකේ primary key එක many table එකට foreign key එකක් වෙනවා. නේද? one table එකේ primary key එක many table එකට මාරු වෙනවා. මේ තියෙන්නේ මාරු වෙලා. ඉතින් ඕක මේ තාර්කික පරිපාටික සටහනෙන් මෙහෙම පෙන්වන්න ඕනේ. දැන් මේ පෙන්නලා තියෙන්නේ ළමයි many to many සම්බන්ධයක්. ඒ කියන්නේ දැන් මෙතන course ID කියන එක මෙතෙන්ට ඇවිල්ලා මොකද ඇත්තටම ඔතෙන්ට නෙමෙයි එන්න ඕනේ. මාරු වෙන්න ඕනේ. මේක ඊතල වල වැරද්දා. ඊට පස්සේ මෙතෙන්ට ආයේ course ID එක එන්න ඕනේ. මෙතන lecture ID කියලා තියෙන්නේ මෙතන course ID කියලා එන්න ඕනේ. මේකේ මේ සම්පූර්ණ වැරදි. ඒ නිසා මේක ගැන කතා කරන්නේ නැහැ. අපි කෙලින්ම ගානකට යනවා. හරි. දැන් අපි කෙලින්ම යනවා ළමයි මෙන්න මේ ගානට. දැන් මම ඔන්න පැහැදිලි කරානේ. දැන් ER ගැන ඔන්න තාර්කික පරිපාටික සටහන මම නිකන් පැහැදිලි කරේ ඔයගලන්ට මෙන්න මෙතන දැන් මේක තියෙන හින්දා. ඒ කියන්නේ දැන් අර අපි ER එකක් දිහා බලාගෙන තාර්කික පරිපාටික සටහනක් යන්දා නෙමෙයි. විභාගෙට මොකද කරේ? තාර්කික පරිපාටික සටහනක් දීලා තිනවා ER එක හදපන් කියලා. හරි. එහෙනම් අපි කට්ටියත් එක්ක මේක කරමු ළමයි. මේක දැන් ගොඩක් අය කරලා ඇත්තේ. මේක 2019 මේ ගාන කරලා ඇත්තේ. නමුත් දැන් අපි ඉගෙන ගත්ත දැනුම භාවිතා කරලා බලමු විභාග ගානක් හදනකොට කොච්චර දුරට මේක සාර්ථකද කියලා. හරි. මේ ප්‍රශ්නේ ළමයි අපිට A B C D E කියලා මේ විදිහට කොටස් 4ක් තියෙනවා. එතකොට පළවෙනි එකේදී කියනවා ඉහත 1 2 3 ඇති සම්බන්ධතා පවතින්නේ කුමන ප්‍රමතකරණයෙහිද? ඉතින් ගැටලුවක් තාම ප්‍රමතකරණය උගන්වලා නැහැ. නමුත් ප්‍රමතකරණය උගන්වලා ඉවරයි තියරි පන්තියේ. ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. හරි. අපි දැනට ඕනනම් ඕක දැනට නොකර ඉමු. නැත්නම් මම ඔයාලට දැන් කියන්නම් නම් ER කරපු හින්දා දැනට ඔය නම් ඕක නොකර ඉමු. ඉහත සම්බන්ධතා ඔබ විසින් පහේ A කොටසේ සඳහන් කරන ලද දැනට පවතින ප්‍රමතකරණයේ මීළඟ ප්‍රමතකරණයට හරවන්න. පිසිට U දක්වා වන ලේඛන ලදාලා ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්න. හරි. ඒකත් ප්‍රමතකරණයෙන්මයි අහන්නේ. ඒ නිසා අපි ඒකත් ඔහොම තියමු. C සම්බන්ධතාවය relationship යතුරු උපලැකිකි attribute වෙනත් උපලැකි සහ ගණනීයතා cardinality හඳුනා ගනිමින් ඉහත සම්බන්ධතා නිරූපණය කිරීම සඳහා භූතාර්ථ සම්බන්ධතා ER සටහනක් අදින්න. ඔන්න ඕක තමයි දැන් ඔයා කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ පාරිභෝගිකයන් විසින් වාහන කුලියට ගැනීම පිළිබඳ විස්තර සමාගම විසින් තබා ගැනීමට අවශ්‍ය වේ. රෙන් ඩේට් කුලියට ගත් දිනය, ස්ටාර්ට් ටයිම් ආරම්භ වූ වෙලාව, එන්ඩ් ටයිම් අවසන් වූ වෙලාව යන විස්තර ඇතුළත් වන රෙන් කුලියට ගැනීම ලෙස හැදින්වෙන සම්බන්ධතාවය නිර්මාණය කරන්න. ඔය C ගේමයි D ගහන්න තියෙන්නේ. එක් වාහන හිමිකරුට අයිති සියලුම වාහනවල ඕන ID, හිමිකරු ඇදුණුම් අංකය සහ වේකල් රෙජිස්ට්‍රේෂන් නම්බර්, වාහනේ ලියාපදිංචි අංකය සිලෙක්ට් අර SQL කෝඩ් එක. SQL කෝඩ් එක අපි අන්තිමට කරමු. දැන් මෙන්න මේකේ C මට කරලා ඕනේ. විශේෂීකරණයයි සාමාන්‍යකරණයයි කියලා දුන්නද සර්? නෑ නෑ ඒක කියලා දුන්නේ නෑ. මම මේ ටික කරලා තමයි අන්තිමට කරන්න හිටියේ.
විශේෂීකරණයයි සාමාන්‍යකරණයයි කියන එක මහා දෙයක් නෙවෙයි. ඒක ගොඩක් ER වලදී අපි භාවිතා කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් ඉහළ සිට පහළටයි පහළ සිට ඉහළටයි මේ විශේෂීකරණය කියන එක කෙනා යන්නේ. ටියුට් එකේ අපිට මේ විදිහට බලන්න විස්තෘත බෘතාර්ථ සටහන විශේෂීකරණය. බෘතාර්ථයක අඩංගු කරන දත් අතරින් විශේෂ දත්ත පවතී නම් ඒවා තවදුරටත් බෘතාර්ථ කිහිපයකට වෙන් කරන එක. මෙම ක්‍රියාවලිය ඉහළ සිට පහළට යොමු වේ. හරි. ඉහළ ඉඳලා පහළට යොමු වෙනවා. මේ තියෙන්නේ. දැන් අපි ළමයි ස්ටුඩන්ට්ස් ලව මෙහෙම ගන්නවනේ. ඉතින් අපිට ස්ටුඩන්ට් ගේ නේම් එක, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර්ස් ඔහොම තියෙනවනේ. නමුත් ළමයි පාසලකදී මේවා හරි විශේෂයි. මොකක්ද විශේෂ? මේ ස්ටුඩන්ට්ස්ලා දැන් බෙදෙනවනේ. දැන් අපි හිතමු මේ ඇවිල්ලා ටියුෂන් A level පන්තියක් කියලා. එහෙනම් A level පන්තියක මේ ළමයි බෙදෙනවනේ නේද? ආර්ට්. මොකද ආර්ට් විතරක් කරන අයගේ වෙනම විස්තර තියෙන්න පුළුවන්. ඒතර බයෝ. මොකද ඉස්කෝලේ එක නම් ආර්ට් වලට ඉන්නවා වෙනම සෙක්ෂන් හෙඩ් කෙනෙක්. බයෝ වලට වෙනම සෙක්ෂන් හෙඩ් කෙනෙක්. නේද? ඊට පස්සේ ළමයි කොමර්ස්. ඊට පස්සේ ටෙක්. එහෙනම් මෙන්න ළමයි විශේෂීකරණය. විශේෂීකරණය කියන්නේ ඉහළ සිට පහළට. දැන් මේවටම ගුරුවරු බෙදුවොත් ටීචර්. ටීචර්ස්ලත් ළමයි ආර්ට් කරන එක ගිහිල්ලා මැත්ස් කරන්නේ නැහනේ. මෙන්න දැන් ටීචර්ස්ලටත් මේ විදිහට යන්න පුළුවන්. ඒක ළමයි පහළ සිට ඉහළට. ඒක සාමාන්‍යකරණය. දැන් ඔයගේ ER අපිට අදින්න ඇවිල්ලා නැහැ. යම් කිසි ER එකක් ළමයි ඉහළ සිට පහළට ওই විදිහට වෙනත් විශේෂ භූතාර්ථ වලට කැඩෙනවා නම් විශේෂීකරණය, පහළ සිට ඉහළට යනවා නම් සාමාන්‍යකරණය. දැන් මේ බලන්න. ඒක රවුමක් එක්ක විශේෂිත කොටස් වලට කැඩිලා. ඒතර හෙඩ් ඔෆ් සෙක්ෂන් කියලා වෙන වෙනම තියෙනවා. මේක විශේෂීකරණය. සාමාන්‍යකරණය කියන්නේ ඒක දාලා නැහැ. සාමාන්‍යකරණය කියන්නේ යටි ඉඳන් උඩට යන අවස්ථාව. ඒ නෝට් එක නැහැනේ. මේ විශේෂ භූතාර්ථයක් නැසන ඉහළ සිට පහළ දත්ත බෙදී යන ආකාර සැකසෙන විශේෂීකරණ ලෙස හඳුන්වන්නේ. මෙම ආකෘතියම පහළ සිට ඉහළට යොමු වීමේදී සාමාන්‍යකරණය ලෙස හඳුන්වනවා. හරි පැහැදිලිනේ. හරි මේක නම් මේ පැහැදිලි වෙන්නේ නැහැ. හරි කමක් නැහැ ඒ වුණාට. හරි මේක තියෙනවනේ. හරි එහෙනම් ඔයගලන්ට දැන් 19 ගාන කරන්නයි තියෙන්නේ. 2019 ER ගාන. හරිද? 2019 මාකින් එකක් චුට්ටක් ගම්මු. එතකොට ලකුණු ලබා දීපු ක්‍රමවේදය අවබෝධ කරගන්න පුළුවන් මේකට. හරි මේ විදිහට ලකුණු ලබා දීපු ක්‍රමවේදය අපිට බලාගත්ත හැකි 5 1. ඒක අර සාධාරණීකරණය කළා තියෙන ප්‍රමතකරණ ගැන ලකුණු දෙකක් දීලා තියෙනවා. B කොටසේ වගුවට ලකුණු දීලා තියෙනවා. අපිට එන්න C කොටසනේ C වල ලකුණු 5යි. ලකුණු 5ක් දීලා තියෙනවා අපිට ER එක අදිනවට. හරි. දැන් ළමයි මට කියන්න මේකෙදි අපි ER එක අදින්න ඕනේනේ. දැන් මේකේ දෙන්නේ වාහන කුලියට මේ සපේන සමාගමක්. වාහන කුලියට මේ සපේන ළමාගමක්. එතකොට වාහන කුලියට සැපීමේ සමාගමකට ලියාපදිංචි වාහන හිමිකරුවෝ ඉන්නවා. ලියාපදිංචි වෙච්ච වාහන අයිතිකාරයෝ ඉන්නවා. හිමිකරුවන්ගේ වාහන ලබාගෙන පාරිභෝගිකයන්ට කුලියට ලබා දෙනවා. මේ කස්ටමර් කියන්නේ ළමයි එතකොට වාහන ගන්න අය. වෙහිකල් ඕනර්ස්ලා කියන්නේ වාහන දෙන අය. එතකොට වෙහිකල් කියන්නේ ඒ වාහනවල විස්තර. කස්ටමර් සම්බන්ධතාවයෙහි අනන්‍ය වන කස්ටමර් NIC පාරිභෝගිකයාගේ ජාතික හඳුන්වපත් අංකය කස්ටමර් නේම් ඇයි ජීවත් වෙන නගරය එම නගරෙහි තැපැල් කේතය අඩංගු වේ. එයා කියනවා කස්ටමර්ගේ මෙන්න මේ විස්තර ටික මෙතන තියෙනවලු. හරිද? තැපැල් කේතේ නගරය තැපැල් කේතේ නගරය මත රඳා පවතී. ඒක හරිනේ අපි දන්නවනේ පෝස්ටල් කෝඩ් එක වෙනස් වෙනවා කියලා. vehicle owners සම්බන්ධතාවය අනන්‍ය වූ ඕන ID එක තමයි යාගේ කී එක කියනවා. ඕන name
contact number අඩංගු වෙනවා. vehicle සම්බන්ධතාවය අනන්‍ය අතර vehicle registration number description එහෙම තියෙනවා. පාරිභෝගිකයෙකුට වාහන එකකට වඩා කුලියට ගත හැකිය. අන්න ඒවා යටින් දැන් ඉරි ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට පුළුවන්ලු මේ ඔයානේ පාරිභෝගිකයා ඔයාට පුළුවන්ලු මේ ආයතනයට ගිහිල්ලා ළමයි වාහන එකකට වඩා කුලියට ගන්න. හැබැයි ඉතින් ඩ්‍රයිවර්ලා අරන් යන්න වෙනවා. වාහන දෙක රෙන්ට් එකට ගත්ත කියලා දෙකම අරන් යන්න බෑනේ. හරි පාරිභෝගිකයෙකුට වාහන එකකට වඩා කුලියට ගත හැකියි. තවද කිසියම් වාහනයක් පාරිභෝගිකයන් කිහිප දෙනෙකුට වෙනස් අවස්ථාවලදී කුලියට දිය හැකියි. ඒක ඇත්තනේ. එකම වාහනේ ළමයි එකම වෙලාවෙ දෙන්නෙත් දෙන්න බෑනේ. හැබැයි ඉතින් අපිට එක්කෙනෙක්ට උදේට දීලා එයා අපිට ගෙහලා දුන්නොත් දවල්ට වාහනේ හවසට තව එක්කෙනෙක්ට දෙන්න පුළුවන්. ඒතොර එකම දවසක එකම වාහනේ අපි දෙන්නෙට රෙන්ට් එකට දෙනවා. පුළුවන් නේ ළමයි දැන් නේද ඔය වෙඩින් කෝට් එහෙමත් රෙන්ට් එකට දෙන්නේ. අද එකෙක්ට දෙනවා හෙට එකෙක්ට දෙනවා. ඈ බලනකොට එකම වෙඩින් එකට උන් දෙන්න ඇදලා තියෙන්නේ. සාමලා එහෙම අවුලක් නෑ එහෙමත් පුළුවන්. කීප දෙනෙකුට වෙනස් අවස්ථාවල කුලිය. සෑම වාහනයකටම තනි හිමිකරුවෙකු සිටින අතර. ඒක ඇත්තනේ එක වාහනයකට ඉන්න එක අයිතිකාරයයිනේ. හවුල් අයිතිකාරයෝ නෑනේ. වාහන වලට. එයාගේ මගේ අපි තුන් දෙනාගේම වාහනේ. නේද? අපි තුන් දෙනාම සල්ලි දාලා ගත්තා. ඒනට වාහනේ පොතේ තියෙන එක ළමයි. සෑම වාහනයකටම තනි හිමිකරුවෙකු ඉන්නේ. එක් හිමිකරුවෙකුට වාහන එකකට වඩා තියෙන්න පුළුවන්. ඒක ඇත්ත ඉතින්. එක මිනිසෙක්ට ළමයි වාහන 3-4ක් වුණත් තියෙන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ඔයාලට පැහැදිලිද මෙතනදී ඒගොල්ලෝ මේ අපිට කිව්වේ මොනවද? මෙතනදී මේ අපිට කිව්වේ ළමයි සම්බන්ධතා ටික, ගණනීයතා ටික. මෙතනදී මොනවද කිව්වේ? එතනදී ඒගොල්ලෝ ප්‍රයිමරි කී ටිකයි ඒ ගැන පැහැදිලි කරා. මේ ගානේ ළමයි මෙතෙන්ට එනකොට අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අපි ඕකේ AB අමතක කරමු. දැන් C ට එමු. සම්බන්ධතාවයන් ටික පෙන්නලා යතුරු ටික නේද? යතුරු උපලකි ටික. key attributes, primary key, foreign key පෙන්නලා වෙනත් උපලකි සහ ගණනීයතා හඳුනා ගන්නලු. ඔයාලට ඒ අතර වෙනත් උපලකි වුණත් ඇති වෙන්න පුළුවන් නේ. අපි දන්නේ නැහැ මොනවද ඒක කියලා. ඔයාලට හිතලා දාන්න පුළුවන්. ඒ වතුර ගන්නලු, අලුත් සම්බන්ධතා හදා ගන්නලු, ER සටහනක් හදින්න. එහෙම අදිනකොට ළමයි පාරිභෝගිකයෙක් දැන් වාහනයක් රෙන්ට් එකට ගන්න විස්තර තියෙනවනේ. පාරිභෝගිකයා වාහනේ ගන්න නිසා බිහි වෙන දත්ත. මම කිව්ව හොඳට අවබෝධය හදාගන්න ඒව ගැන. පාරිභෝගිකයා වාහනේ ගත්ත නිසා කවද්ද ගත්තේ දිනේ කුලියට ගත් දිනේ මොන වෙලාවෙද ගත්තේ? මොන වෙලාවෙද මේක ගෙනල්ලා දුන්නේ? ඒ විස්තරත් අපිට ඕනේ. එහෙනම් අන්න ඒ ටිකයි මේ ටිකයි ඔක්කොම ටික දාලා ළමයි මේ තුන් දෙනාවත් අරගෙන ඔය කියන කතාවට ගැලපෙන ER එකක් අදින්නයි තියෙන්නේ. එහෙනම් අපි අදිමුද ER එක? ER එක අදින්නයි තියෙන්නේ. දැන් ඇඳා මට එව්වා. ඇඳා මට එව්වා. හරි. අපි ඉස්සෙල්ලාම ලේසිම කෙනාව ගම්මු කස්ටමර්. හරි. අපි කරන්නේ මුලින්ම කස්ටමර් කියලා entity එක ගහ ගන්නවා. ගහපු ගමන් මතක් වෙන්න ඕනේ මොකද මේකේ primary key එක කියලා. මේකේ primary key එක තමයි customer NIC එක. underscore NIC space තියන්න බෑනේ උපලකි වලට. customer NIC එක තමයි මෙයාගේ primary key එක. ඒ හින්දා අපි එයාගේ යටින් ඉරක් ගහමු. ඉරණ ගහුවොත් ලකුණු ලැබෙන්නේ නැහැ. right. ඊට පස්සේ කිව්වා ඒගොල්ලෝ customer ගේ නමත් ඒගොල්ලෝ ගන්නවා. customer name. එච්චරයිනේ. දැන් තව චූටි ගැටලුවක් කොතන තියෙනවා. තව මොනවද මේගොල්ලෝ ගන්න විස්තර බලන්න ළමයි. customer ගේ name හරි city postal code. city එකයි postal code එකයි. postal code එක වෙනස් වෙනවලු city එක මත. ඔතනදී ඕක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මිනිස්සු ඕක කරන ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් මේකෙදි කියනවා සිටි එක හෝ ජීවත් වෙන නගරය සහ එම නගරෙහි පෝස්ට් කෝඩ් එක තැපැල් කේතය අඩංගුවේ එක් පාරිභෝගිකයෙකු එක් නගරයක ජීවත් වන අතර එක් නගරයක් තුල පාරිභෝගිකයන් රාශියක් ජීවත් විය හැක. අන්න ඒ කෑල්ල පොඩ්ඩක් අවුල් සහගත කෑල්ල. බලන්න එක් නගරයක් ජීවත් වෙන අතර
එක් නගරයක එක් නගරයක් තුල පාරිභෝගිකයින් රාශියක් ජීවත් වෙන්න පුළුවන්. මේක ටිකක් අපබ්‍රංශයි වගේ විභාගයක් නේ. මේක විභාගෙනේ. ඒ නිසා අපිට මේ හරි ලේසි ER එකක් එයි කියලා හිතන්න එපා. අර අපි දැන් ඉගෙන ගත්තා වගේ නිකන් මේ ඉංග්‍රීසි ටික ගහලා ඉරි කැලි ටිකක් ගහන්න එන්නේ නෑ ළමයි. ඒ හින්දා මෙතන මේ කියන කාරණාව මොකද්ද? ඒක හරියට නිකන් ළමයි අලුත් සම්බන්ධතාවයක් හැදෙනවා වගේ දෙයක් නේ. එක් නගරයක් තුල පාරිභෝගිකයෝ ගොඩක් ඉන්නවා. සහ මේ ගානේ මේගොල්ලෝ කියලා තියෙනවනේ මෙහෙම කුණුහරුපයක්. ගණනීයතා හඳුනා ගන්නලු. ඉහත සම්බන්ධතා නිරූපණය කරන්න. ඒ කියන්නේ ඔයාට ළමයි මේ සම්බන්ධතාවයන් වලට අමතරව රිලේෂන් වලට අමතරව අලුත් ගණනීයතා හඳුනා ගන්නලු. ඒ කියන්නේ මෙතන මේගොල්ලෝ මොකද්ද මේ කිව්වේ? එක් නගරයක් තුල පාරිභෝගිකයෝ ජීවත් වෙනවා රාශියක් කියලා. මෙන්න බලන්න. පාරිභෝගිකයෝ ගොඩක් ඉන්නවලු, මෙනි ඉන්නවලු. මෙතන අපිට දාන්න පුළුවන් ළමයි ජීවත් වෙනවා. ජීවත් වෙනවා. ඔක lives කියලා තමයි මාකින් එකේ තියෙන්නේ. ජීවත් වෙනවා කියලා ඉංග්‍රීසියෙන්. ඉතින් මේ පාරිභෝගිකයෝ ගොඩක් ජීවත් වෙනවලු එක නගරයක තියෙන්නේ. customer city එක නගරයක පාරිභෝගිකයෝ ගොඩක් ජීවත් වෙනවලු. බලන්නකො වචනෙන්ම ආවනේ. එක නගරයක පාරිභෝගිකයෝ ගොඩක් ජීවත් වෙනවා. දැන් එහෙනම් අපි මෙතෙන්ට මොනවද ගන්නෙ? අන්න එතෙන්ට ගන්නවා අපි දැන් නගරවල නම් ටික. city name. ඊට අමතරව postal code එක. postal code. එක නගරයක කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා. ඔච්චරයි. ඔච්චරයි. දැන් කෙනෙක්ට ඕක මෙතන ගහන්නත් පුළුවන් සිටි කියලා. සිටි postal code කියලා. එතකොට ඉතින් එක ලකුණක් අඩු වෙයි ළමයි. එක ලකුණක්. ඒ එක ලකුණ රැකගන්න තමයි මේ කෑල්ල ගැන හොඳ අවබෝධයක් අපිට හදාගන්න වෙන්නේ. තේරුණා නේද? right. දැන් මට තනියෙන් ගහන්න ඕගොල්ලෝ මෙතන. දැන් මේ කස්ටමර් ළමයි මේ කස්ටමර් දැන් vehicles ගන්නවනේ. vehicles right. දැන් ඕගොල්ලෝ ඉතුරු ටික හදාගන්න. ඉතුරු ටික හදාගන්න මම ලේසි කරා. තව එකක් එනවා. එකක් ගහුවන් ඉවරයි. vehicles. ඒ vehicles වලට අයිතිකාරයෝ ඉන්නවා. vehicle ඕන. මම උන්ගේ විස්තර දාන්න යන්නේ නැහැ උපලකි. සම්බන්ධතා ටික පෙන්වන්න යන්නේ නැහැ. දැන් මේකෙන් ගන්න ආభాෂයත් එක්ක ඉතුරු ටික කම්ප්ලීට් කරන්න. දැන් කස්ටමර්ස්ලා vehicles ටික ගන්නවා. vehicles වලට vehicle owners ලා ඉන්නවා. කස්ටමර් තැන සිටි එහෙම නොදැම්මට අවුලක් නැහැ නේ. කස්ටමර්ගේ ආයි සිටි දාන්න යන්නේ නැහැ. ඒක ඕනේ ආයි දාන්න යන්නේ නැහැ. ඔච්චරයි. ඉස්සෙල්ලාම අන්දෙක්කෙනා මට එවන්න මං අඩුපාඩු හදන්න. අර තීරි කරනවා වගේ නෙවෙයි ගානක් දුන්නාම ඉතින් ඒක තේරෙන්නේ නැහැ. ඔක තමයි ER වල අවුල. අනේ මන් දන්නේ නැහැ කොහොමද ඉතින් ඔක කරන්නේ අපිට තේරෙන්නේ නැහැ දැන් මේ කස්ටමර් වෙහික. දැන් ඉතින් අර කතාව ඔලුවට දාගන්න. කස්ටමර්ස්ලා වාහන ගන්නවලු. ඒතකොට මොකක්ද ඇති වෙන රිලේෂන් එක? ඒක 1 to 1ද මිනිට මිනිද කියලා බලන්න. ඒ කතාව නේද විභාගයේ කියලා තියෙන්නේ. කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා, වාහන ගොඩක් තියෙනවා. ඉතින් මේ වාහන රෙන්ට් එකට එකම වෙලාවේ නැතුව විවිධ අවස්ථාවල එක කස්ටමර් කෙනෙක්ට වාහන ගොඩක් ගන්නත් පුළුවන්. එකම වාහනේ කස්ටමර්ස්ලා ගොඩකට දෙන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙන වාහන එක වෙහිකල් ඕන කෙනෙක්ට වාහන ගොඩක් මේ ආයතනයට දෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ අන්නේ සම්බන්ධතා ටිකත් එක්ක මේක අයිඩියා එකක් ගන්න.
සුනිතිගේ එක හරි හරි සුනිතිගේ වරදින්න විදියක් නැහැ මාකින් එකේ විදියටම තියෙනවා පේපර් එක පොඩ්ඩක් දාන්නකෝ පේපර් එක දාන්න ගෲප් එකටම දාන්නම් ඈ හැමෝටම ගන්න පුළුවන් නේ එතකොට තස්සරණිගේ උත්තරේ එකක් බලමු ගාන පොඩ්ඩක් දාන්න ඔන්න ගාන දැන් තස්සරණිගේ හරි හරි ඔව් කියන්න ඔව් 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 2023 අපි දැන් පන්ති පටන් ගන්න තියෙන්නේ දවස් 9ක් කරලා තියෙන්නේ මම වීඩියෝස් ටික දෙන්න මේ ඔයා කොහෙද ගෙවල් වෙල්ලම් පිටිය කියන්නේ බතර මුල්ට දුරයිද නෑ නුගේ ගොඩක් කරනවා මම දැන් ඔයාලට දැන් ටියුට් එක ගන්න මේ කොස්සත්ත තිනෙත් එකට යවන්න හැදුවේ ඒ ඉතින් ගණන් වලට 100ක් ෂුවර් නැද්ද එහෙනම් ඉතින් කරන්න පුළුවන් දැනට ඉතින් මෙහෙමයි අපි අර බ්‍රාස්පතින්දර කෝස් එකකුත් යනවා ඒකටත් එන්න දැනට ඉතින් අර පන්තියේ ඉතින් දැන් රිසල්ට් එයි ළඟදිම ඒ වුණාට ඉතින් අපිට දැන් ඕවා රිසල්ට් ආවහම පන්ති පටන් ගන්න බෑනේ ඒකට කල් නෑනේ A level වලට ඉතර කරන්න 2000යි ඔව් ඔව් මලික් කෙනා ඉතින් මලික්ගෙන් අහන්නකො විස්තර ටික අපි මොනවද කරන්න කියලා එයා කියයි මට වඩා හොඳට මට ඔයා එනවනම් නමයි විස්තර ටික දාන්න එතකොට මම ගෲප් එකට ඇඩ් කරන්නම් ටියුට් ගෙදෙට්ට එවනම් ටියුට් 3ක් දැන් දීලා තියෙනවා ඔව් ඔව් ටියුට් ඔක්කොම කුරිය කරනවා ගෙදෙට්ට හරි නෑ 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 හරි මලික්ගෙන් අහන්නකො විස්තර මොනවද ක්ලාස් එකේ කරන්න කියලා එතකොට එයා කියයි බ්‍රාස්පින්ද පන්තියයි සිකුරාද පන්තියයි ගැන අහන්නකො නෑ දැන් ඔන්ලයින් යන්නේ පන්ති පටන් ගන්නකම් ඔන්ලයින් හරි නවෝදගේ හරි හරි වුණාට එකක් වැරදි නවෝද කස්ටමර්ස්ලා වාහන ගද්දී රෙන් කියන කොටසේදී අලුතෙන් ඇට්‍රිබියුට් හැදෙනව නේද අර කිව්වේ අලුතෙන් ඒව ඇතින්නේ මම කිව්වේ රිලේෂන් එක නිසා ඇති වෙන්නේ රිලේෂන් එක නිසා ඇති වෙන ටික දාලා ඒ ටික දාන්න ඒතර ඒ ලකුණ නැති වෙනව නැත්තම් සිනෙට්ගේ හරි ඔයගොල්ලෝ කලින් මේවා කළාද කොහෙද කලින් කරලා දිනාලිගේ හරි මේගොල්ලෝ කලින් මේවා කරලා ඒකයි මේ දඩ බඩ ගාලා මේ දාන්නේ නේද තාරකගෙත් අර ඇට්‍රිබියුට් තුන දාලාද නෑනේ තාරක ඔයත් දාලා නෑ මොකද කස්ටමර් වෙහිකල් කුලියට ගන්නකොට කුලියට ගැනීම නිසා කුලියට ගත් දිනය කුලියට ගත් වෙලාව බාර දුන් වෙලාව කියන ඩේටා තුන ඇති වෙන්න ඕනේ කො රිලේෂන් එකකින් ඇති වෙන්න ඕනේ ඩේටා තුන පෙන්නලා නෑ තාරක ඉතින් තාරක කලින් මේක කරලා නෑ ඊට පස්සේ වෙහිකල් කෝ මෙතන එන්ටිටි තුනයිනේ තියෙන්නේ කස්ටමර් හරි කස්ටමර් සිටි හරි වෙහිකල් තියෙනවා අම්මේ මේකම ගහගෙන යන්නද හරි හතරම තියෙනවා අරක විතරයි නැත්තේ
contact numbers වලට multi value නෑ මේකේ කියලා නැති නිසා ඕනේ. මොකද දන්නවද මේ ගානේ කියලා නෑනේ එක් පාරිභෝගිකයෙකුට මේ දුරකථන අංක ගොඩක් තියෙනවා vehicle owners ගොඩක් තියෙනවා කියලා. ඒ නිසා ඕනේ. කියලා නෑනේ ළමයි. කියලා නැතුව පඬිත කතා කියන්න යන්න ඕනේ. අපි ඒක කිව්වේ එහෙම කිව්වොත් දාන්න ඉගෙන ගත්තේ. contact numbers ගොඩක් තියෙනවා කියලා කිව්වොත් තමයි ඒක දාන්න ඉගෙන ගත්තේ. හරි. අලුතෙන් ඇඩ් වෙච්ච කට්ටිය කොහොමද අයින් වෙලා ගියේ හැටි සටසරසු දාලා. අපේ උන්ට විතරයි ඉතුරුනේ. තව ඉන්නවා තරුෂි ඉන්නවා. මම මේ ලින්ක් එක අද නිකන් ඔය ආතල් එකට වගේ දැම්මා ඉතින් ගෲප් වල. මගේ අර ඒකෙන් ඉන්නේ තරුෂි විතරයි. තව කවුද ඉන්නේ? ධ්‍යාන් ඉන්නවා. ධ්‍යාන් ඉන්නවා. චලනි දෙන්නයි ඉන්නේ. සමහර මේකෙන් පස්සේ මොනවද කරන්න? ගිහින් එනවා සිනෙත් මේකෙන් පස්සේ ඉතින් අපි ER සම්බන්ධව තමයි අද කතා කරන්නේ. ඉතින් අද ඔක්කොම ER දවසක්. අපි ආයි ඊගා දවසේ MySQL දවස. හරි එහෙනම් වැඩ ඉවරයි නේද? රයිට්. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ දැන් එන්දා අපි දැන් මේක කන්ටිනියු කරමු. කස්ටමර්ස්ලා ජීවත් වෙන නගර ටික මේකෙදි ඔන්න ගන්නවා. දැන් මේ රිලේෂන් එක නිසා අලුතෙන් බිහි වෙන දත්ත නැහැ. හැබැයි කස්ටමර් කෙනෙක් ළමයි රෙන්ට් එකට වාහන ගන්න. රෙන්ට් කියන ක්‍රියාව ඇති වෙනවා වෙහිකල් ගන්න හින්දා. එතකොට මේ වෙහිකල් වලටම ආවේනික විස්තර තිබුණා. ඔපලැකි. මොනවද? vehicle registration number. vehicle registration number. vehicle registration number එක primary. ඒ වගේම vehicle වල විස්තර description customers ලා many customers ලාට many වාහන ගන්න පුළුවන් many customers ලාට ඈ කතා කරාද නේ right මෙතනදී කියනවා එක customer කෙනෙක්ට වාහන ඕන තරම් ගන්න පුළුවන් ඒ වගේ මේ එකම වාහනේ customers ලා දෙන්නෙක්ට උනා separate time වලදී ගන්න පුළුවන් මේ නිසා බිහි වෙනවා කියලා කිව්වා පේපරේ මෙන්න මෙතනදී. අපි පේපරේ ගැන අවබෝධයෙන් හිටපු නිසා අපි පාරිභෝගිකයෙකු විසින් වාහන කුලියට ගැනීම පිළිබඳ විස්තර සමාගම විසින් තබා ගැනීමට අවශ්‍ය වේ. පාරිභෝගිකයෙකු වාහන කුලියට ගන්න විස්තර සමාගමට තියාගන්න ඕනේ. ට්‍රෙන්ඩ් ඩේට් එක මොන දවසේද මේක මුගත්තේ මොන වෙලාවේද මේ විස්තරද ඇතුළත් වෙන්න ඕනිලු මේ සම්බන්ධතාවය. එනිසා මේ D කියලා ළමයි C ගෙන් පස්සේ D කියලා ආයි පාරක් ER එකක් අදින්න යන්න එපා. නේද? C ට ER එකක් ඇදලා D ට ER එකක් ඇදලා හරියන්නේ නැහැ. එකම ER එකේ ඒක පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ අන්න ඒ ඇති වෙන දේවල්. trend date start time end time වාහනේ බාර දීපු වෙලාව. right මෙන්න මේ ටික තමයි D කොටස. ප්‍රශ්නේ D මේ එච්චර ඒකත් උතනම දාමු අපි. වැඩි ඉවරයි. දැන් මේ vehicles අපිට අයිතිකාරයෝ බාර දෙනවා ඕනස්ලා ඕනස්. එහෙනම් vehicle owners ලාගේ තියෙනවා own ID එක. own ID එක. ඒ වගේම ඕනගේ නම ඕන name. ඒ වගේම contact අපිට ගොඩක් ගන්නවා කියලා නෑ විශේෂයෙන්. නිසා මේක කොහොම තියන්නේ? රවුන්ඩ් එකක් දැම්මත් වැරදි නෑ. නමුත් කියලා නෑනේ. කිව්වොත් දාන්න ඕනි. නොකිය දැම්මත් වැරද්දක් නෑ. හරි. නදීජේ වල තියෙනවා customer rent vehicle නදීජේගේ හරි. හරි. ඒව හැමෝගෙම හරි. චානුකත් වල තියෙනවා. චානුක ඔයා කුලියට ගැනීම කියන එකේ වැරද්දක් කළා. date time කියලා කොහොමද දාන්න බෑ. මේ මම දැම්මා ඔගේ. rent date start time end time. උන් කියලා තියෙන එකම දාන්න. right මේ උන් කියලා තියෙන එකම දාන්න. මේ බලන්න මේ rent date start time right මම දානවා මාකින් එක. මේ තියෙන මාකින් එක. refer the alternative answer in G part D. මේ right චානුක එක හදාගන්න ඈ. අනිත් ටික හරි. ශෂිනිගේ උත්තරේ හරි.
right NIC කියලා වැරද්දක් දාලා ශෂිනී NIC කියලා දාන්න බෑ customer NIC හොඳට මතක තියාගන්න හරිද හොඳට මතක තියාගන්න ඔයාලා නම් වෙනස් කරන්න එපා දෙන නම්මයි යෝනි දෙන නම්මයි මේ යටින් ගහන ඉරි කෑල්ල පොවා මේක අන්ඩර්ස්කෝ මේ යටින් ගහලා තියෙන ඉර අන්ඩර්ස්කෝ මැදින් ඉරක් නෙවෙයි යටින් ඉරක් පැහැදිලිද ඊගාට vehicle owners description vehicle loans own idea හරි දැන් බලන්නකො ලකුණු දීලා තියෙන විදිය ඒ ලකුණු එක බැගින් එක් සම්බන්ධතාවට rents owns නිවැරදි ගණනීයතාව සමග මුල් ලකුණු දෙකයි මේ සම්බන්ධතාව ටික ඇඳට ගාට rents මෙන්න මෙතෙන්ට owns මෙන්න මෙතන මේ දෙක හරියට one to many කියලා දැම්මට ළමයි ලකුණු දෙකක් දෙනවා customer vehicle සහ vehicle own යන භූතාර්ථ උපලකිත් එක්ක තියෙනවට එක ලකුණක් මේ ටිකට vehicle owner customer මේ entity තුනට ළමයි ලකුණක් දෙනවා entity තුන දැම්මට මතක තියාගන්න entity තුන දැම්මට මේ ලකුණ ලැබෙන්නේ කොටු තුනක් ගැහුවට ඒ කොටු තුන ගහලා ඕගොල්ලෝ මෙන්න මේ කිරිබත් කෑලි නැත්තම් ඩයමන්ඩ් ෂේප් දෙක දැම්මනම් men to one to many කියලා ළමයි ලකුණු දෙකයි ලකුණු තුනක් ලකුණු පහෙන් ලකුණු තුනක් තියෙනවා වෙන මොකුත් ඕනේ නිකන් entity තුන ගහලා සම්බන්ධතාව ටික දැම්මට ළමයි ලකුණු තුනක් තියෙනවා බලන්න විභාගේ ලකුණු වෙන විදිය හොදේ යතුරු තුනම නිවැරදිව අන්න දැන් බලපල්ලා එක ලකුණක් දීපන්ලු ප්‍රයිමරි කී එක යටින් ඉරක් ගැහුවට තුනම තියෙනවා නම් තුනම මේ own id registration number contact number sorry customer NIC මේ තුන බං ගහන්න බැරිද අර එකේ කුණු හරප කියන්නේ සිංහලෙන් කියලා තියෙනවනේ පේපර් සිංහලෙන් කියලා තියෙනවා මේ customer NIC own id හරි හැමෝම මේක කරලා තිබ්බා මම ඒක කිව්වේ ඉරි කෑල්ලට ලකුණක් දෙනවා ඉරි කෑල්ලට නම් ඒ ඉරි කෑල්ලේ ලකුණත් එක්ක ලකුණු 4යි පිළිතුරේ සම්පූර්ණ බව මේ බලන්න එක ලකුණක් ලැබෙන විදිහ පිළිතුරේ සම්පූර්ණ බව අක්ෂර වින්‍යාස කුඩා කුරු මහ කුරු හිස් අවකාශ පිළිතුරේ සම්පූර්ණ බවට ලකුණක් දෙන්නලු ඕවරෝල් අක්ෂර වින්‍යාස කුඩා කුරු මහ කුරු හිස් අවකාශ ඒවත් බලන්නලු ඒ කියන්නේ ඔයාට මේ හිස් අවකාශ තියෙන්න බෑ පෝස්ටල් කෝඩ් කියලා ලියලා මැද ඉරි කෑල්ලනේ ඊට පස්සේ කැපිටල් වලින් ලියලා කැපිටල් නෑ නේද කොහෙවත් කැපිටල් නෑ නේද ඊට පස්සේ කැපිටල් සිම්පල් හරියට අක්ෂර වින්‍යාස දැන් මේ ගොඩක් අය කියන්නේ සිංහලෙන්ම ලියන්න ඕනි කියලා මේ එතකොට අක්ෂර වින්‍යාසය එහෙම සිංහල වල මොනවද දන්නේ නැහැ බලන්න මහ ප්‍රාණ අකුරුද සංඥක අකුරුද නෑ අක්ෂර වින්‍යාස කියන්නේ ළමයි කස්ටමර් කියලා එහෙම නිකන් හරියට ඉංග්‍රීසියෙන් ලියා ගන්න බැරි එකෙක් ඉන්නවා නම් කුස්ටමර් රෙන්ට් කරන නිකන් රාන්ස් ඕන්ස් නෙමෙයි නිකන් තියෙන්නේ හාන්ස් එහෙම බෑ මේ ඉංග්‍රීසි අකුරු ටිකක් ළමයි චුට්ටක් බලනවා දැන් මේ බලන්න මේ මාකින් එක මේ සිංහල මාකින් එකේ වල තියෙන ඉංග්‍රීසි නිසා ඔයගොල්ලෝ මේක ඉංග්‍රීසියෙන් ලිව්වට කමන්නේ සිංහලෙන් ලිව්වත් කමන්නේ ඊට සලමයි සම්පූර්ණ බවට මේ ලකුණ ගන්න දෙන්නේ පැහැදිලි බවට ඔයා හරි ලස්සනට ලියලා තියෙනවා නම් පැහැදිලිව ඉරි ටික ගහලා ළමයි පිරිසිදුව දැන් මේ ශෂිනිත් එව්වම මේ ශෂිනිත් මේ බහර පිරිසිදුයි පැහැදිලි අමුතු මං හැඩතල වැඩතල නෑ ළමයි මේ බල මාකින් එකේ වගේම උත්තරේ තියෙනවා මේ ඔයගොල්ලෝ ගොඩක් කිව්වේ අකුලනත් එවලා තියෙන අපි බලමු right දැන් කුලනට එක ලකුණක් නැති වෙනවා වාහන හිමිකරුගේ ළමයි රිලේෂන් එකේ පෙන්නලා නැහැ අකුරු 1 to 1 ද men to many ද පෙන්නලා නැහැ අන්න එක ලකුණක් නැති වෙනවා සම්පූර්ණ බවට එක ලකුණක් නැති වෙනවා ඔතනින් ලකුණු 4යි වගේ ER එකට හම්බ වෙන්නේ පේනව නේද අන්න සැලකිලිමත් වෙනවා දැන් චානුක හොදට එවලා තිබ්බා මෙතන වැරද්දක් තිබ්බා මොකද ලකුණු 5 ලැබෙනවා ඔයාට ER එකට චානුක කියනවා එයා නෑ ලකුණු 5 ලැබෙන්නේ නෑනේ චානුක මේ බලන්න 1 to 1 ද 1 to many ද කියලා චානුක දාලා නෑ කස්ටමර් NIC එක යටින් ඉරක් ගහලත් නෑ තව ලකුණක් නැති වෙනවා ඔයාට මේ ER එකට හම්බ වෙන්නේ ලකුණු 3යි හැබැයි ER එක හරි ළමයි තියරි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ දැන් බලන්නකෝ මේ චානුකගේ ER එක තියරි ක්‍රිටිකලි අර ඔබ කියන්නේ තියරි විදිහට ගත්තොත් හොදේ අපි ගත්තොත් තියරි විදිහට හරියටම හරි ළමයි ER එක තියරි විදිහට හරියට හරි මාකින් ස්කීම් එක නෝ ගත්තොත් පොරින් කී ටික පෙන්නලා නෑ ගණනීයතා ටික පෙන්නලා නෑ ලකුණු 3ක් හම්බ වෙන්නේ නෑ ලකුණු 2යි සම්පූර්ණ බවටත් නෑ ලකුණු 2යි හම්බ වෙන්නේ පහෙන් 2යි හම්බ වෙන්නේ vehicle owners one to many මෙතන මේ මාකින් එක one to many
one to many ඔයාලට තේරෙනවද ළමයි මේ ER වල 아무තු දෙයක් ඉගෙන ගන්න නැහැ. ER වල 아무තු දෙයක් ඉගෙන ගන්න නැහැ. ඒ නිසා මේ ER වල ලකුණු දෙන විදිහ අල්ල ගන්නවා. හැමදාම කිව්වා. කොච්චර තීරි පුළුවන් වුණත් වැඩක් නැහැ. ලකුණු දෙන ක්‍රමයේ පස්සේ පන්නන්න නැත්නම්. ඒක ඔයගොල්ලෝ ගොඩක් කිව්වා ER වල ළමයි හරියට හරි. ලකුණු දෙන දේවල් හරියට නැහැනේ. මෙතන නදීජගේ රෙන් ඩේට් තියෙනවා, ස්ටාර්ට් ටයිම් තියෙනවා, එන්ඩ් ටයිම් තියෙනවා. හරි. වෙහිකල් හරි, ඒ ටික හරි. එතන ලකුණු ටික ලැබෙනවා. right දැන් තාරක ගෙව්වා අර පිළිවෙල චුට්ටක් අවුල් ගිහින් තියෙනවා. නමුත් අවුලක් නැහැ. ඒත් මොන අයිඩියා ටික හරි. එව්වේ නැති එකට මොකොත් හිතන්න එපා. එවන් විදියක් නැහැ. ඕන් එකකින් ඉන්න හරි. එව්ව ඒවට ලකුණු දීලා පැහැදිලි කරාමි. තමයි. දැන් ඔය ලකුණු පහ ඔයා ගන්නවනේ. ඊට පස්සේ ඔගේ D කොටස. සර් එක ලකුණක් දෙනවා. ඒ කියන්නේ මෙන්න මේකට එක ලකුණයි. පේනවද? කඩේරි වලින් මේක ගැහුවේ එක ලකුණ. එතකොට ලකුණු 6ක් පොදේ ලකුණු 15න් 6ක්. ER එකට විතරක් 15න් 6ක් තිබ්බ 2019. ඉතුරු ටික ඉතින් ඊට පස්සේ දැන් අපිට D කොටසෙන් පස්සේ එනවනේ E කොටස. ඒකට ලකුණු දෙකක් දුන්නා. ලකුණු දෙකක්. ඒකාවේ MySQL. ඒ ලකුණු දෙකක් ගත්තා නම් 8ක්. නෑ ගවිදු කියන ඒවා මට හෙන්නේ. ගවිදු කියන ඒවා හෙන්නේ. අපි 2020 ගාන චුට්ටක් බලමු. දැන් ER වලින් පස්සේ අර normalization ඔක්කොම කරාම සර්ව සම්පූර්ණ ගානට එමුලමයි අපි මේ. අපි කොටස් ගන්න ER MySQL ඊගා normalization එහෙම යන්න පුළුවන්. right. විවිධ ක්‍රීඩා සමාජවලට අයත් වන ක්‍රීඩකයන්ගේ තොරතුරු වලට සම්බන්ධ පහත් දැක්කෙන විස්තර සලකන්න. දැන් ක්‍රීඩා සමාජයක් ගැන තියෙනවා. බලන්න මේක හොඳට කියවලා. ක්‍රීඩකයෙකු සෑම විටම ක්‍රීඩා සමාජයට අයත් වන අතර ක්‍රීඩකයෙකු හැම වෙලාවකදීම ක්‍රීඩා සමාජයකට අයත් වෙනවා. ඔහු එය ජාතික හැඳුනුම්පත් අංකය මගින් අනන්‍යව හඳුනා ගන්න ලැබේ. NIC එකකින් හඳුනා ගන්න. තවද ක්‍රීඩකයෙකුට වාසකම සහ මුලාකුරු වලින් සමන්විත නමක් පවතී. කියනකොටම මතක් වෙන්න ඕනේ ළමයි. මොනවද මේ මතකත් නෑ මචං. මොන උපලා කීයද මේ අපෝයි ඒකාබද්ධ හරි ඒකාබද්ධ උපලා කියන්නේ ක්‍රීඩා සමාජයක් අනන්‍යව හඳුනා ගන්නු ලබන්නේ නමින් වන අතර ක්‍රීඩා සමාජය නමින් අඳුරගන්නේ. මොකද එකම නම තියෙන ක්‍රීඩා සමාජෙ ඉන්න බෑනේ. ඒකට බොහෝ ක්‍රීඩකයන් සිටිය හැකියි. ක්‍රීඩකයෙකුට ක්‍රීඩාවලට ක්‍රීඩා කළ හැකි වේ. මේ එක් ක්‍රීඩකයාට අනන්‍ය වූ ඛේතයක් හා විස්තරයක් ඇත. ක්‍රීඩකයෙකුට ක්‍රීඩා එකකට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කළ හැකි වන අතර එක් ක්‍රීඩාවක අඩුතරමින් එක් ක්‍රීඩකයෙක්වත් ක්‍රීඩා කරනු ලබයි. තමයි මේ කාරණා ටික මෙහෙම හරියට කිව්වහම ER එක ඔළුවේ මැවෙන්න ඕනේ. මේක තමයි කතන්දරේ. මේ කතන්දරේට ER එක අදින්න අපිට දෙන චූටි දේවල් ටිකක්, හැඩතල ටිකක්. A level විභාගෙට ළමයි කොටු ගහලා රවුම් ගහලා ලකුණු ගන්න පුළුවන්. වෙන සබ්ජෙක්ට් වල වගේ නෙවෙයි. කොටු ගහලා රවුම් ගහලා යා කරලා ලකුණු වෙනවා ළමයි. සටහන පහත ප්‍රශ්න සඳහා භූතාර්ථ සම්බන්ධතා සටහන් ඇදීමේදී ඉහත විස්තරයේ සපයා ඇති අදාළ වචන පමණක් යොදා ගන්න. කියලා තියෙන්නේ වෙන වෙන වචන දාන්න යන්න එපා. right. 9 එක කරන්න ඉහත විස්තරයේ සඳහා ER සටහනක් අදින්න. එක් ක්‍රීඩකයා විසින් එක් ක්‍රීඩාව කරලද පැය ගණන් ඇතුළත කිරීම සඳහා ඉහත එකෙහි අදින ලද ER සටහන දීර්ඝ කරන්න. අර කලින් 2019 වගේමයි. ටයිම් එක පෙන්වන්න තියෙන්නේ අර ER එකේම. එච්චරයි. අනන්‍ය නමක් සහිත අනුග්‍රහකයෙකු ක්‍රීඩකයෙකුට සිටිය හැක. අනුග්‍රහකයෙකුට එක් ක්‍රීඩකයෙකුට පමණක් අනුග්‍රහකත්වයක් දැක්විය හැකිය. ඉහත දෙකෙහි ER සටහන අනුග්‍රහක විස්තර ඇතුළත් කිරීම සඳහා තවදුරටත් දීර්ඝ කරන්න. හරි. මුළු ඒ කොටසම තියෙන්නේ එකම ER එකේ. 1 2 3ම තියෙන්නේ එකම ER එකේ. right. 2020 කරපු අයත් ඇති. කමක් නෑ. ආයි කරන්න. කරපු අය ආයි කරන්න. කරන්න බැරි විච් එක try කරන්න. entity ටික අදින්න. attribute ටික අදින්න. relation ටික ගහගන්න පුළුවන් විදියට. හොඳට හිතලා බලන්න මොනවද ඉස්සෙල්ලාම මේ ER එක අදින්නේ කොහොමද? entity ටික වෙන් කරගන්න. ටක් ගාලා entity ටික වෙන් කරන්න. දැන් කියවන්න කතාව ආයි කියවන්න. ක්‍රීඩකයෙකු සෑමිටව ක්‍රීඩා සමාජයකට. එහෙනම් ක්‍රීඩකයෙකු එක entity එකක්, ක්‍රීඩා සමාජය තව entity එකක්. ඉවරයි. ඊගාවට අන්න games තව entity එකක්. එහෙම අන්න entity ටික හොයාගන්න.
ඔයාලා මේ අර MCQ ටික මට දීපු අය ඔන්න ටයිප් කරලා ඉවරයි. MCQ මට එව්වා ගේවා මම ටයිප් කරා. ලෑස්ති වෙන්න දෙවෙනි පේපරෙත් දැන් හැදීගෙන යන්නේ. දෙවෙනි පේපරෙත් දැන් ඔන්න හැදීගෙන යන්නේ. සෙකන්ඩ් පේපරේ ඒ වගේම MCQ 100කුත් ඔන්න ලෑස්ති වෙනවා. MCQ 100ත් මේ ලෑස්ති වෙනවා. මේ ටයිප් කරන්න දාලා තියෙන්නේ. හරිද? මේ දැනුත් මැසේජ් එකක් එවන්න මේ. පේපර් ඔක්කොම හදලා මේ යවන්නේ. මම නෙමෙයි හැදුවේ මම ප්‍රශ්න ටික ඇහුවා මේ ටයිප් කරනවා සල්ලි වලට ඉතින් වෙන කරන්න දෙයක් නෑ ළමයි. හරිද? මේකින් එක ඔක්කොම ප්‍රශ්න දදාම අර මේ ඒවල දැන් ඉවරයි කියලා එව්වා මේ. ක්වෙස්චන් එක කියලා ලෙවලා. ඒ කියන්නේ වැඩේ හරි. දැන් මට ඊට පස්සේ උත්තර ටික දාලා කරලා මේක මේව කරන්න තියෙන්නේ. කවුද අපේ රිමාෂි ධ්‍යානා ඉන්නවනේ දැන් විස්තර අහනවා පන්තියේ ඒක ඔබානම ඉන්නවනම් දැන් මෙහෙම කටින් කියලා දාන්න ඉන්නවනේ හරි ධ්‍යානා මෙහෙමයි විස්තර අපි පන්ති දවස් 4ක් කරනවා සඳ අගහරුවාද රිවිෂන් දවස් දැන් අද මේ කරන්නේ රිවිෂන් එකක් ඒතකොට හැමදාම සඳ අගහරුවාද පහේ ඉඳලා මේ පැය දෙක අපි රිවිෂන් දෙකක් එතකොට සෙනසුරාදාට අපි පේපර් නෙමෙයි සෙනසුරාදාට තියරි කතා කරනවා තියරි ඉවරයි නමුත් ඉතින් සෙන්සුරාදාට දැන් අපි මේ සෙන්සුරාදා පටන් ගන්නවා අන්තිම පාඩම. තව ඒ පාඩම විතරයි තියෙන්නේ. තව අඩුවක තව චූටි කැලකුයි තියෙනවා. එහෙනම් සෙන්සුරාදාට තියෙන්නේ. සෙන්සුරාදා පන්තියේ තියෙන්නේ 5ට. ඉරිදාට පේපර් ක්ලාස් එක. ඒක 6:00ට. ඉරිදා 6:00ට පේපර් ක්ලාස් එක. එදාට අපි දැන් මේ දවස්වල නෙට්වර්කින් කතා නෑ නෙට්වර්කින් නේද කතා කරේ. පේපර් ක්ලාස් එකේ අපි නෙට්වර්කින් කතා කරේ මේ ඉරිදා. බරක් නෑ. ඉතින් දවස් 4 ඔබයි තියෙන්නේ. සඳාගහරුවාද සෙන්සුරාදා ඉරිදා. ඒක ඕකේ පැහැදිලි නම් විස්තර ඕකේ නම් මට මෙසේජ් එකක් දාන්න බෑ ඕකේ කියලා නැත්නම් මම ආයේ වාගේ chat එකට විස්තර ටික එවන්න. දැන්ට දීපු paper book python book ඒවා මේවා එවන්නම් අවශ්‍ය නම් ඒවා ගෙදරට කුරියර් කරන්න. අයියෝ මේ මට එවෙ නෑ නේද තාම අපිට ඉතින් මාස 2-3ක් උගන්නන්න තියෙනවනේ ඉතින් ඒ ටිකේ ගේමක් ගහගමු ගොඩක් අය දැන් අද මට කතා කරා ඒනොට මම ගත්තේ නෑ පන්තියට එහෙම බෑනේ යන්නේ මේ වගකීමක් දැන් මාස 2-3කින් එකක් අරන් දෙන්න B එකක් අරන් දෙන්න කිව්වට දැන් අද ලින්ක් එක නම් මම අර වටේම ගෲප් වලට දැම්මේ මේ ER ටිකක් කවුරුහරි හැවිල්ලා ඉගෙන ගන්න ඉන්නේ ළමයි සමාජ සත්කාරයක් විදිහට ඉතින් මම ළමයි කවුද දන්නේ නැහැ ඉතින් ගෲප් තියෙනවා ඔයගොල්ලෝ නෑ ඒ ගෲප් වල හොදේ මේ බාහිර ගෲප් මෙතන තියෙනවා ICT PDF group කියලා. ඒ group එකේ ඉන්නවා 257ක් නේ. ඔයගොල්ලෝ කවුරුත් නැහැ. මේ ඔක්කොම ICT කරන්නේ. එතන මේ ආයෙත් තියෙනවා ICT PDF group 2. ඒකෙත් අයිකලමික් ඉන්නවා අපේ වයින් කරන්න ඕනේ. මේ ආයි කවුරුත් නැහැ. ඉතින් මේ group. ඊට පස්සේ ආයෙත් තියෙනවා නීල් ICT open group 2. ඒකේ නම් ඒකෙත් අපේ 3-4 දෙනා අනිත් කෙනෙක්වත් නැහැ. ආයෙත් තියෙනවා නීල් ICT open group තව එකක්. ඒකෙත් 257ක් ඉන්නවා. ඉතින් මේ
කවුරු ඉන්නවද දන්නේ නැහැ ඔය ICT කරන අය තමයි ඇත්තේ මං කිව්වේ group 4කට link එක දැම්ම ළමයි නෑ ස්පෑම් එක ගිය එක නෙවෙයි ස්පෑම් ගේම නෙවෙයි මං ඒකයි group එකක් එක්කෙනෙක්වත් group එකක්වත් ළමයි මේ ඇඩ් කරගන්නේ අපේ group වලට මං තියනවාද කියලා මට තහවුරු කරලා ඉතින් මේ පිළිවෙලට ගියොත් විතරයි මං group වලට ගන්න ඇඩ්‍රස් අහලා නම් මං කොහම අහලා ගන්න මගේ ඉතින් අද නිකන් ආසාවට වගේ ඔක්කොටම දැම්මා ඉතින් හිතන්නකෝ group 4ෙම ඉන්නවා ළමයි 1000 ඒත් ඉතින් ආවේ නෑනේ පන්තිට ආවේ නෑනේ කීප දෙනෙක් ආවේ ආවයත් ගියා 40 ගානක් හිටියනේ මම ඒ දැම්මේ මර ඊආර් එහෙම ගොඩක්කට අවුල්ලින් දෙදි මේක ඇවිල්ලා අහගෙන ඉන්නේ කියලා. නමුත් ඉතින් මම ඉගැන්නුවේ අපේ අයවල් වල මොකද අපේ අයට මේ ටික පුළුවන් නේ. අපි මේ ආයි මතක් කරන එකනේ කරන්න යන්නේ. හරි ඔය ගාන කොහොමද තියෙන්නේ? 20 මාකින් එක ගමු. right 2020 මාකින් එක ගත්තොත් මෙන්න මෙහෙමයි ඔය ගාන තියෙන්නේ. මෙන්න මෙච්චරයි ස්පෝර්ට් ක්ලබ්ස් තියෙනවා ළමයි නේම් එක තමයි ප්‍රයිමරි කී එක ස්පෝර්ට් ක්ලබ් එක තියෙනවා එන්ටිටි නේම් එක නරන්නේ අතුර ඊට පස්සේ ඇටච් සම්බන්ධ වෙනවා ප්ලේයර්ස්ලා. ඒතර ප්ලේයර්ස්ලා වතුර ගන්නවා කිව්වේ NIC වලින්. ඒ වගේම ප්ලේයර්ස්ගේ නමක් හැදින්නේ ළමයි සර්නේම් එක ඉනිෂියල් එක එකතු වෙලා. ඒකාබද්ධ උපලකිය. රයිට් ඒකාබද්ධ උපලකියත් උන්න පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ප්ලේයර්ස්ලා ප්ලේ කරනවා ගේම්. මේ ස්පොන්සර් කෑල්ල ඉන්නේ ළමයි අර වෙනම කෑල්ලකින්. නේද? ඔයාලගේ ප්ලේයර්ස්ලට ඉන්නවා ස්පොන්සර්ස්ලා. එක ස්පොන්සර් කෙනෙක් මේ විදිහට. ඒතර එයාට ටයිටල් එකක් තියෙනවා. මෙච්චරයි නේ. මේ බලන්නකෝ 2019 ඊට වඩා ලේසි ළමයි 20 ER එක. 2019 ඊට වඩා ලේසි 20 ER එක. ස්පෝර්ට් ක්ලබ් එකට NIC නෑනේ නේම් තියෙන්නේ මේ උත්පලා දැන් ඔයාලට පේනවා ඇතිනේ ප්ලේයර්ස්ලට. මේ වැරද්ද හදාගන්න කවන්නේ භාගෙට හරි ඇන්දන ER එක right ඉතින් ඔන්න අර හවස් කියන එකට ආයෙ ලකුණක් දෙනවා. ඒ දන්නවද ප්ලේයර්ස්ලා ගේම් එක සෙල්ලම් කරන අර හවස් මෙතනින් ඉන්නේ. දැන් 2019 තුනක් ආවා 21යි. මම දන්නේ මට නම් හිතෙනවා 21 එක මීට වඩා ලේසි වෙයි කියලා. මැසේජ් පෙන්නනවද? හරිද? ඔව් පෙන්නනවා. ලකුණු දීලා තියෙන්නේ කොහමද? 1 mark for the sport club entity with name attribute mark the primary key. primary key එක පෙන්නුවට මෙතන එක ලකුණක් දෙන්න කියලා තියෙනවා sport club එකේ. 1 mark for the game entity with code and description attribute with code mark as a one primary key games code description කියලා පෙන්නුවට මේ game කියලා එක ලකුණක් දෙන්න කියලා තියෙනවා. 1 mark for the sponsor entity with title attribute තව ලකුණක් දෙන්න තියෙනවා sponsorත් එක්ක title තියෙනවා නම්. තව ලකුණක් දෙන්න තියෙනවා players entity with NIC name attribute NIC mark the also primary key. මෙතන NIC එක ඉරක් ගහලා name කියන attribute එක දාලා තියෙනවා නම් තව ලකුණක් දෙන්න තියෙනවා. ලකුණු හතරක් ඒ විදිහට අපිට එනවා. 1 2 3 4 තව ලකුණක් දෙන්න කියලා තියෙනවා surname එකයි initial එකයි මේ විදිහට composite කරාට එහෙනම් ලකුණු පහක් මෙතෙන්ට විතරක් දැනට තියෙනවා ලකුණු පහක් right දුනිතිගේ එක ස්පෝර්ට් ක්ලබ් එකට දුනිති name දාලා නැහැ කපලා නේද surname එක initial name එකට එන්න ඕන right එක ආයෙ හදලා තියෙනවා ස්පෝර්ට් ක්ලබ් එකට දාලා නැහැ එක ලකුණක් අඩු වෙනවා ප්ලේයර්ස්ලට හවස් දාලා නැහැ කෝඩ් ඩිස්ක්‍රිප්ෂන් දාලා හවස් දාලා තියෙන්නේ ගේම් වලට රයිට් ලකුණු 3ක් හම්බ වෙනවා දුනිතිගේ ER එකට ලකුණු 2ක් නැති කරගත්තා ඒ වගේම තව ලකුණක් දෙන්න කියනවා හවස් වලට ලකුණු 6යි තව ලකුණක් දෙන්න කියලා තියෙනවා meaningful word වලට relationship හරියට දීලා නම් meaningful name දීලා නම් තව ලකුණක් දෙන්න තියෙනවා ලකුණු 7යි තව ලකුණක් දෙන්න කියලා තියෙනවා other meaningful name players ලාගේ attach කියලා තියෙනවා නම් එක ලකුණයි players කියලා තියෙනවා නම් තව ලකුණයි තව ලකුණක් දෙන්න තියෙනවා has කියලා දැම්ම නම් sponsors වලට has තියෙනවා has එක ලකුණයි තව ලකුණක් දෙන්න තියෙනවා completeness spelling non display out additional incorrect සම්පූර්ණ එකට එක ලකුණයි. ඒතර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මන් දන්නේ නැහැ ඇයි ලකුණු 10ක් දුන්නේ කියලා ER එකට. ළමයි ලකුණු 10ක් ළමයි
15න් 10ක් ER වලට. දැන් ඔයා මට කියන්න ER ඉගෙන ගන්න එකේ අවාසිය තියෙනවද ළමයි? හරි ගණනීයතාවය පැහැදිලි කරමු. එක ස්පෝර්ට් ක්ලබ් එකකට ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. එක ස්පෝර්ට් ක්ලබ් එකකට ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. මේ one sport club many players. ඒ වගේම ළමයි මේ ප්ලේයර්ස්ලා එක ගේම් එකක් හරි ගේම් ගොඩක් හරි ප්ලේ කරනවා. එක ප්ලේයර් කෙනෙක් ගේම් ගොඩක්. එක ගේම් එකක ප්ලේයර්ස්ලා ගොඩක්. players plays many game. many players plays සෙල්ලම් කරනවා ක්‍රීඩා කරනවා many games. right? දුකද දුනිද අහන්නේ ක්ලබ් එකේ නේම් එක කිව්වේ ස්පෝර්ට් නේම් එකද? ස්පෝර්ට් ක්ලබ් එකේ නේම් එක ස්පෝර්ට් වාගේ ක්ලබ් එකේ නම දාලා නැහැ ඔයා. මෙතන ප්‍රයිමරි කරලා. ඒ නිසා 1 ලකුණක් අඩු වෙනවා. හරි. එතකොට එක ප්ලේයර් කෙනෙක්ට එක ස්පොන්සර් කෙනෙක් ඉන්නවා කියලා මෙතනින් පෙන්නලා තියෙනවා. ඔක තමයි ගණනීයතාවය පසි. දිලීෂා එවනම උත්තරේ දිලීෂාගේ ජාතික හැඳුනුම්පත් අංකය දිලීෂාගේ හරිනේ. දිලීෂාගේ හරි. හරි පැය ගණන විස්තරයක ඒත්තය හරි සම්පූර්ණ ලකුණු ලැබෙනවා. බොහෝ විට දිලීෂාගේකට 10න් 8යි හම්බ වෙන්නේ දිලීෂා. මම දන්නේ මේක දැන් ඊගාවට පොඩ්ඩක් අහලා බලන්න. මොකද දන්නවද? අර has කියන එක අයත් වේ කියලා තියෙනවා. ඒ වගේම මෙතන attach කියන එකටත් අයත් වේ කියලා දාලා තියෙන්නේ. දැන් ඔයා attach සහ has කියන වචන දෙක මම දන්නේ මාකින් එකේ මෙහෙම කියලා තියෙනවනේ. මේ බලන්නකෝ. has 1 mark for has 1 mark for plays 1 mark for attach මේකේ මේ has attach plays කියන නම් තුනට ලකුණු තුනක් දෙන්නලු. දැන් එතනදී ක්‍රීඩා කරයි සිංහලෙන් ක්‍රීඩා කරයි කියලා තියෙන හින්දා දෙන්න පුළුවන් ලකුණ. අයත්වේ කියලා තියෙන හින්දා එක ලකුණක් හරි අඩු වෙනවා. රිලේෂන් එකට attach ආවේ කොහොමද? attach කියන්නේ සම්බන්ධ වෙනවා කියන එක. එක ස්පෝර්ට් ක්ලබ් එකකට ළමයි සම්බන්ධ වෙනවා. නේ. ක්‍රීඩකයෙකු සෑම විටම ක්‍රීඩා සමාජයකට අයත් වන අතර සම්බන්ධ වෙනවා. attach වෙනවා. පැහැදිලිද? ක්‍රීඩකයෙකු සෑම විටම ක්‍රීඩා සමාජයකට අයත් වන අතර. අන්න ඕන ප්‍රශ්නයක් අහන්න මෙතනින් ඕගොල්ලන්ගේ හිතේ තියෙන. මම නම් කියන්නේ අතාරින්න එපා. ER එක networking logic gate මේ අපිට ලකුණු ගන්න තියෙන පැත්ත මේ 60න් මෙතන ළමයි ලකුණු 15ක් නේ 15 4ක් කියන්නේ 60ක් නේ මේ 60න් 50ක් තියෙන්න ඕනේ අපිට 50ක් කියන්නේ 25ක් නේ සිංහල ලියන්න පුළුවන් උත්තරද සිංහල ලියන්න පුළුවන් මේ එහෙම අවුලක් නැහැ මේක මේ ඉංග්‍රීසි මාකින් ස්කීම් එකක් නේ මේක ඉංග්‍රීසි මාකින් ස්කීම් එකක් හරිද මටත් මේ වැරදුනා ඕගොල්ලන්ට හිම ගුවට මේ සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනවා නේද ඉංග්‍රීසියෙන් මේ මාකින් එක තියෙන්නේ ඉතින් මේක බලන්න සිංහල එකකින් ඌ මේකට ලකුණු දෙයි හැබැයි ඉතින් මේවා මෙහෙමයි මම දන්නේ මොනවා වේද කියලා. අර බං බලට කියන්නේ ඒකනේ. විභාගයට යන්න කලින් බෝධි පූජාවක් එහෙම තියපල්ලා කියලා. ඒ බෝධි පූජාවක් එහෙම දාන්න කියන්නේ ඇයි මේ පේපරේ බලන එකාට එතකොට හිතෙනවා. මේ ළමයාට මේකට දෙන්න ඕනේ. ඇයි දන්නවද? මේ පේපරේ ළමයි මේ පේපරේ නීතිමය විදිහට බැලුවොත් එහෙම අපිට ලකුණු 7ක් අනිවාර්යෙන් දෙන්න පුළුවන්. ඊටු ලකුණු 3 තියෙන ළමයි මාකින් එක අනුව බලන එක අනුවනේ. උඩ හිතලා දැන් බලන්න මේකේ අන්තිම ලකුණ දෙන්නේ ඕවර්ෝල්. ඕවර්ෝල් ළමයි එයා හිතලා දෙනවා. හොඳට තියෙනවා පිළිවෙලට තියෙනවා ලස්සනයි. වැඩිපුර දේවල් නෑ අඩුව නෑ මොකුත් නෑ. අක්ෂර වින්‍යාස හරි. ඒක ඌ හිතලානේ දෙන්නේ. එතකොට දැන් අර attach කියන එකට දැන් අහනවා මේ දිනාලි participate කිව්වොත් දෙනකන් නැද්ද? ඔව්. දැන් ඒ attach කියන වචනෙට participate කියලා දෙන්න පුළුවන් ලකුණු. මම නම් දෙනවා. හැබැයි ඔයාගේ මාකින් එක කියන්නේ ඔයාගේ පේපරේ බලන කෙනාට හිතුන්නේ නැත්තම් නෑ දෙන්නේ නෑ මං මාකින් එකටමයි බලන්නේ. ඌ එහෙනම් පට්ට කාලා කන්නේ. පේපරේ බලන එකට හෙන ගහන්න ඕනි ළමයි. ඒකයි මං කියන්නේ. දැන් මේ වගේ ඒවැ ළමයි නිශ්චිත ලකුණු දෙන්න බෑ ළමයි. 10න් 10යි කියලා ගෙඩි පිටින් දෙන්න බෑ. ඒ දන්නවද? මේකේ ලකුණු 3ක් හදලා තියෙන්නේ උන් බලන එක. මේ පේපරේ බලන එක අනුව. ඉතින් ඕගොල්ලෝ ළමයි බෝධි පූජාවක් එහෙම තියන්නේ ඉතින්. මේ බෝධි පූජාව තියන්නේ ඕගොල්ලන්ට ලකුණු මේ විභාගයට උත්තර මතක් වෙන්න කියලා නෙවෙයි. අර ස්වභාව ධර්මයාගේ ළමයි අපි කියන්නේ අවුරයික අපේ විශ්ව ශක්තිය. අන්නේ විශ්ව ශක්තියෙන් චුට්ටක් පේපරේ බලන එකට ගිහිල්ලා එතකොට උන්ට හිතේ ඉන්නේ ළමයි. නේද? හරි ස්පොන්සර්ස්ලා නොදා ඉන්නවා කිව්වොත් හරිනේ ස්පොන්සර්ට has නොදා ඉන්නවා කිව්වොත් හරි නේද? සම්බන්ධතාවට has නොදා ඉන්නවා කිව්වොත් හරිනේ.
හැස් නොදා ඉන්නවා කිව්වොත් බෑ. ඒතර ඒක ලකුණක් ස්පොන්සර් එකේ හැස් වෙනුවට මේ ඉන්නවා කියලා දාන්නද කියලා දැම්මට අවුලක් නැහැ නේද කියලා අහන්නේ. පුළුවන් සිංහලෙන් පුළුවන්. අවුලක් නැහැ. එක්සාම් මං කිව්වේ. ඒවා මාකින් එක බලන එකා තමයි ඉතින් තීරණය කරන්නේ. හොඳේ. මේක කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් ඔයගොල්ලෝ එහෙම කියලා මේ ER එක නොකර ඉන්න එපා. මම කියන්නේ ඉතින් ළමයි එහෙම තමයි මොනව කරන්නද? මොකද දන්නවද? මේ ER කියන ඒවා ළමයි කැමති විදිහකට හදන්න පුළුවන් නේ. ඔය රිලේෂන් වල නම් ළමයි අපිට ඩේටාබේස් එකට වැදගත් වෙනවද? හැස්ද හැව්ද වැඩක් නැහැ. හරි සිනේ දැන් ආවේ attach කියන එක relation දාන්න පුළුවන් attach කියන එක relation කියලා දාන්න පුළුවන් ඔව් හරි ඉතින් ඔය අපි 19 20 අද බලන්න 19ත් කරා 20ක් කරා අද වැඩ ගොඩක් කරා එක පාඩමක් අල්ලගෙන අපි වැඩ ගොඩක් කරා දැන් මේක 100%ක් මෙතන ඉන්න මේ ළමයි 40ටම මේක බෑ කියලා මම දන්නවා එතකොට දැන් තම තමන්ගේ වැරදි හදාගන්න හරිද කොහෙද වැරදුනේ කොතනද අවුල් ගියේ මෙතන කොහොමද අතන කොහොමද කියන එක තම තමන් දැන් හදාගන්න හයි එතකොට මේ තියෙන්නේ ඔය නිකන් තීරි ටික මේ මේවා ඔය තීරි දැන් මේවා මොනවද කියලා අපි දන්නවා රවුන්ඩ් එකක් එන්නේ කොහොමද මේ කඩේරක් මෙතෙන්ට ඇවිල්ලා තිනවා වැරදි හරි මේ ටියුට් එකේ ඒවා වැරදි මගේ ටියුට් නෙවෙයි ඒතර මේ 1 to 1 1 to many many to 1 many to many කුණු හරපනේ 1 to many many to 1 කියලා අනිත් පැත්තට හරවගෙන එහෙම ඒවා නැහැ මේ ටියුට් එකේ එහෙම තිබුණට ඉතින් මේකෙත් ඔය වගේ නෝට්ස් තියෙනවා මම මේ ලස්සන හින්දා ගත්තේ මේ නෝට් එක ඉතින් අපිට ඔයගේ නෝට් බලා ගන්න පුළුවන් මගේ නෝට් එක තියෙනවා මගේ නෝට් එක අරගෙන බලා ගන්න පුළුවන් මේ තියෙනෙත් අර ඔයගොල්ලෝ කලින් කරපු එකේ විභාග ගානේ එක්සැම්පල් එකක් දැන් හොඳට ස්ටඩි කරන්න මම රෙකෝඩින් එක නතර කරන්න හරිද හොඳට ස්ටඩි